ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. සරු දේවල් නිස්සරු විදිහට දකින පෙනෙන සමාජික තමයි අපි ඉන්නේ. නිස්සාර දේවල් සාරවත් දේවල් විදිහට බොහෝ දෙනා උකහා ගන්නවා. සමාජයේම ගොඩක් දෙනෙක් දකින්නේ ඒ විදිහට. එවන් වටපිටාවක සාරවත්ම දේවල් භාග්‍යවතුන් වහන්සේ උතුම් ධර්මයෙන් අපේ ජීවිතයට ලබා දෙන වැඩසටහනට යෝන් දහම් වැඩසටහනට තමයි අද දවසේදීත් මේ විදිහට ප්‍රවේශ වෙන්නේ. අප වෙනුවෙන් කරුණාවෙන් අපේ පින්වන්ත ස්වාමින්වයන් වහන්සේ ශ්‍රද්ධා රූපවාහිනී මැදිරියට වැඩම කළා. ස්වාමින් වහන්සේ පළමු කොට අපි බොහොම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. ඉතින් අපි ස්වාමින් වහන්සේත් එක්ක බොහෝ කාලයක් තිස්සේ තරුණ දරුවන් ඉලක්ක කරගෙන යෝන් වයසේ ජීවිතේ හොඳම කාලේ ගත කරන ඔබ වෙනුවෙන් තමයි ඉතින් මේ වැඩසටහන සමීප කරන්නේ. අද දවසේත් අපි සූදානම් ඔබේ ජීවිතේට අර්ථයෙන් ඔබේ ජීවිතේට පාර පෙන්වලා දෙන්න. ඉතින් අපි ආරාධනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට බොහොම ගෞරවයෙන් අද දවසේදීත් අපි හැමදෙනාම උතුම් සීලයේ පිහිටවන්න අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය. අපි සිල් සමාදන් වීම පිණිස පළමු කොට තෙරුවන් සරණ යමු. මාත් සමගම කියන්න. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. උතුම් වූ පංචශීලය අධිෂ්ඨාන කරගෙන සිල් සමාදන් වීම පිණිස කියන්න මා කියවහම සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. මත්පැන් හා මත්පැන් හා මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිතව උතුම් තිසරණ සහිතව මා සමාදන්
සමාදන්නු මේ සීලය මා සමාදන්නු මේ සීලය මාගේ මෙලොව යහපත පිණිසද මාගේ මෙලොව යහපත පිණිසද මතු ජීවිතයේ සුගතිය පිණිසද මතු ජීවිතයේ සුගතිය පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද උපකාර වේවා ප්‍රකාර වේවා. සාදු සාදු සාදු. පිනත් ස්වාමින් වහන්සේත් එක්ක අපි මේ වැඩසටහන මේ විදිහට ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ වගේම ලක්විරු ගුවන්විදුලිය ඔස්සේ බොහෝ කාලයක් තිස්සේ සිදු කරද්දී ඒ වෙනුවෙන් දායකත්වයන් ලබා දෙන පින්වත් පිරිසක් ඉන්නවා. ඉතින් තරුණ පිරිසගේ ජීවිත නිවැරදි මාර්ගයට යොමු කරන්න බොහෝම කැමැත්තෙන් දායකත්වයන් ලබා දෙනවා. අද දායකත්වයන් ලබා දෙන්නේ ඒ පින්වන්ත පිරිස සසින්දු සුපුන් මහත්මයා සහ චාමිනී ශම්මි මහත්මිය ඇතුළු මේ පින්වන්ත පිරිස තමයි අද දවසේ දායකත්වයන් ලබා දෙන්නේ. අද 28 වන ජන්මදිනයේ යෙදෙන චාමිනී ශම්මි බිරිඳට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න ආශිර්වාද කිරීමේ අරමුණ අපේක්ෂාව ඇතිව තමයි අද ඒ අය දායකත්වය ලබා දෙන්නේ. ඒත් එක්කම ඉතින් අපි ඔබටත් ආරාධනා කරනවා ඉදිරි දවසක් ඔබට වෙන් කරගන්න පුළුවන්. ඒ ගැන විස්තර දැනගන්න කතා කරන අපි දුරකථන අංකය මතක් කරනම් 071 232 88 87 071 232 88 87ට කතා කරලා ඔබට පුළුවන් දවසක් වෙන් කරගන්න ධර්ම දාණයට. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අද අපි යෝන් වැඩසටහන් ප්‍රවේශ වෙන්න මම හිතුවා සයන්නාස දැන් අපි මේ සමාජයේ අපි විවිධ පැතිවලින් විවිධ කෝණයන්ගෙන් බලලා ප්‍රශ්න ගැන අපි කතා කරන්නේ. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ මේ දැන් මේ වෙද්දී අතීතයට වඩා හැමදේම වෙනස් වෙලා කියලා අපි හැමෝම විශ්වාස කරනවා සහ අපි හැමෝම දන්නවා. ඉතින් සයන්නාස මේ වෙනසත් එක්ක තාක්ෂණයේ දියුණුවත් එක්ක අපිට බොහෝ දේවල් ඉතාමත් මික්මනින් ඒ කියන්නේ ලෝකයේ ඕනෑම රටක සිදුවෙන කාරණාවන් ඉතාම ක්ෂණයකින් අපිට සමීප වෙනවා. නව මාධ්‍යත් එක්ක බොහෝ දේවල් හොඳ දේ වගේම නරක දේත් අපේ ජීවිතවලට සමීප වෙනවා. එනිසායිනස් මේ දැන් අපි එදානම් සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ ජීවිතේ රසවින්දනයේ අවශ්‍යතාවය වෙනුවෙන් එහෙම නැත්නම් විනෝදාස්වාදයේ වෙනුවෙන් අපි මේ ඒ කියන්නේ තෝරගන්න තිබුණේ සීමිත දේවල් ටිකක් සීමිත මාධ්‍ය ප්‍රමාණයක් තමයි තිබුණේ. ඉතින් අද වෙද්දී සායිනස් ගොඩාක් පුළුල් වෙලා ඒක. ඒ ඇතුළේ සායිනස් මේ ලැබෙන දේවල් රස විඳින්න හොඳයි කියලා හිතන දේට වඩා අපි දකිනවා නරක දේවල් බොහෝ දෙයක් සමාජයට එකතු වෙනවා. විශේෂයෙන්ම තරුණ පිරිසට මේ අර්ථාන්විත රසවින්දනය කියන දේ ජීවිතේට අවශ්‍යයි. නමුත් මේ දේවල් තෝරගන්නේ කොහොමද සයන්නාස? ඒ කියන්නේ හොඳ නිර්මාණයක් තෝරගන්නේ කොහොමද? බාල බොළඳ දේවල් සමාජයේ ඕනෑතරම් තියෙනවා. ඒ දේවල් ගොන්නක් අතරේ හොඳම දේ තෝරගන්නේ කොහොමද? පොතක් වෙන්න පුළුවන් සයන්නාස, චිත්‍රපටයක් වෙන්න පුළුවන්, ගීතයක් වෙන්න පුළුවන්. ඔය වගේ විවිධ කලා මාධ්‍ය ඇතුලේ හොඳ දේ තෝරගන්නේ කොහොමද? යහපත් රසවින්දනයක් කරා අපි යන්නේ කොහොමද? මේ නව මාධ්‍යත් එක්ක මේ බොහෝ දේවල් අපේ ජීවිතවලට ඉතාමත් මික්මනින් සමීප කරද්දී අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය. පළමු කොට අපි හැම දිනාගේ කල්යාණ මිත්‍ර මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත පින්වතුනි, පින්වත් යෝන් දූ දරුවනේ, අද දවසේ යෝන් දහම් වැඩසටහනේ ආරම්භක ප්‍රශ්නයේ ආරම්භයේදී මම විමසපු කාරණේ ලක්ෂණ අර්ථාන්විත දෙයක් ජීවිතේට හරියට සම්බන්ධ කරගන්නේ කොහොමද කියන කාරණේ. එහෙමයි. අර්ථවත් දෙයක් ජීවිතයට සම්බන්ධ කරගන්න නම් මුලින්ම ලක්ෂණ තේරෙන්න ඕන අපේ ජීවිතයට අර්ථවත් දෙයක් ඕන්නේ ඇයි කියන එක. ජීවිතය ගැන තියෙන වැටහීමක් එක්කමයි ජීවිතයට අර්ථවත් දෙයක් කෙනෙක් සම්බන්ධ කරගන්නේ. එහෙමයි. ජීවිතය ගැන තියෙන වැටහීමක් එක්ක. තමන්ට ආදරය වෙනකොට තමන්ගේ ජීවිතය ගැන මේ බලවත්ව හිතනකොට ඒ කෙනා අර්ථවත් දේ හොයාගෙන යනවා. ඒ කියන්නේ තමන්ගේ ජීවිතයට ආදරෙයි කියලා කියන්නේ ඒක ගොඩාක් දෙනෙක් දැන් හැමෝගෙම ඇහුවොත් එහෙම ඔයාට ආදරෙයිද කියලා හැමෝම කියයි ඔව් කියලා. එහෙමයි සනස්. හැබැයි ඒක වචනයක් විතරයි.
බොහෝ දෙනෙක් ජීවිතයට ආදරෙයි කියලා සමහරවිට එක්කෝ ආදරය කරන්නේ තමන්ගේ කයට. එක්කෝ ආදරය කරන්නේ තමන්ගේ ප්‍රතිරූපෙට. මේ වගේ නොයෙක් දේවල්. ජීවිතයට ආදරය කරනවා කියන එක ලොකු මේ පුළුල් අර්ථයක් තියෙන එකක්. ඒකට ජීවිතය ගැන වැටහීමක් ඕනමයි. මේ ජීවිතය කියන්නේ මොකක්ද කියලා අපිට තේරුමක් තියෙන්න ඕන. ඒතර ජීවිතය කියන එක මොකක්ද කියලා හරියට තේරුමක් ඇති කර ගන්නට නම් ඒ උදෙසා නම් ඉතින් සත්පුරුෂ ඇසුරු කරන්න ඕන. කල්යාණ මිත්‍රව ඇසුරු කරන්න ඕන. ඒකට වෙන පිළිවෙලක් නැහැ. එහෙමයි සන්නස්. ජීවිතය ගැන හොඳට තේරුම් ගත්තාම දැන් අපි මෙහෙම තේරුම් ගමුකෝ මේක. දැන් අපි ගත්තොත් තරුණ පාර්ශවයේ විශේෂයෙන් යෞවනියෝ හොඳට කැමති දෙයක් කාලා කැමති දෙයක් රස විඳලා ඉන්නවා. ජීවිතය ගත කරනවා. එහෙමයි. අපි හිතමු එයාගේ ඔන්න මේ එයා බ්ලඩ් ටෙස්ට් එකක් කරනවා. එතකොට ඒ බ්ලඩ් ටෙස්ට් එකේ වාර්තාව ආපුවම එයාට පේනවා එක්ක එයාගේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි වෙලා. එක්ක එයාගේ සීනි මට්ටම ටිකක් අවදානම් තත්ත්වයක තියෙන මොන හරි වැඩි වෙලා. ඊට පස්සේ එයා අර හැමදාම කාපු බීපු පිළිවෙල පොඩ්ඩක් පාලනය කරන්නේ නැද්ද? පාලනය කරනවා. එහෙමයි සර්. එයා ඊට පස්සේ කොලෙස්ටරෝල් වැඩි වෙන්න කන්නේ. සීනි වැඩි වෙන්න කන්නේ. අකමැත්තෙන් උනත් එයා ඒක පාලනයකට එනවා. පාලනයකට එන්නේ ඇයි? තමන් මේ ශරීරයට ආදරෙයි. ලෙඩ වෙන්න අකමැති. ඒ නිසා නේද? එහෙමයි සර්. රෝග අපි හැමදෙනාගේ ජීවිතේට පොදු එකක්. එහෙමයි. මේ කුණු කයකට ඒ කියන්නේ කුණු කය කියලා මම අදහස් කළේ මේ ශරීරේ නිස්සාරනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කුම්භූපමං කාය මිමං විදිත්වා. ඉතින් කය කියන එක ගැන දැනගන්න ඕනේ. සිඳී බිඳී යන මැටි කලේ වගේ කිව්වා. එහෙමයි. මොකද මේක කොච්චර හැඩට සරසවගෙන හිටියත් මේකේ උරුමය තමයි බිඳිලා වෙනසිලා වයෝ වෘද්ධ වෙලා නැසිලා යන එක. කොහොමත් අපි මේ මනුස්ස කාය අතහැරලානේ මෙහින් මැරිලා යන්නේ. එහෙමයි. මේ කය අතහරින්න වෙන කය. මේ බඳු කයක් උදෙසාත් අපි එහෙම කැප වෙනවා. මේකේ සීනි වැඩි වෙගෙන යනවා වගේ කියලා දැනගත්ත ගමන් අපි පාලනය කරනවා. කොලෙස්ටරෝල් වැඩි වෙනවා වගේ කියලා දැනගත්ත ගමන් අපි පාලනය කරන්න මහන්සි වෙනවා. විශේෂයෙන් ව්‍යායාම ආදිය කරනවා. ඇයි හේතුව මේක රැක ගන්න ඕනා කියන හිත. ආන් ඒ වගේ හිතක් තියෙනවා නම් ජීවිතය ගැන. ජීවිතය කියන එක මගේ ජීවිතේ මං රැක ගන්න ඕන. මගේ ජීවිතේ මං ආරක්ෂා කර ගන්න ඕන. මගේ ජීවිතේට දියුණුව මං හදා ගන්න ඕන කියලා කෙනෙකුට හිතක් තියෙනවා නම් ලක්ෂණ. ආන් ඒක නා තමයි අර්ථවත් දේ හොයන්නේ. එහෙමයි සර්. ඒක තමයි අර්ථවත් දේ හෙවීම පිණිස මිනිස්සෙක් ගාව තියෙන ඥානෙ. එහෙම නුවණක් තියෙන කෙනා තමයි අර්ථවත් දෙයක් හොයාගෙන යන්නේ. ඒ නිසා නුවණ උපදවා ගන්නට ඒ කිව්වේ ජීවිතය ගැන. මොකද මේ ජීවිතය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ජීවිතය කියන එක හරි ඉක්මනට සිඳී බිඳී යන වෙනසිලා යන කොයි මොහොතේ අවසන් වෙයිද කියලා කියන්න බැරි එකක්. ජීවිතය සම්බන්ධයෙන් ගත්තාම ලක්ෂණ බුද්ධ භාෂිතයේ තියෙනවා අනිමිත්ත මනං ඥාතං මච්ඡානං ඉද ජීවිතං. මේ මිනිස්යාගේ ජීවිතේට මරණය කියන එක පැමිණීම සම්බන්ධයෙන් මේ ලෝකේ නිමිති නැහැ. නිමිති නැහැ කියලා කියන්නේ වයස් බෙහෙද නැහැ මරණයට. අහවල් වයසේදී මැරෙනවා අහවල් වයසේදී නෑ එහෙම ඒ කාලෙට මැරෙන්නේ නැහැ කියලා. එහෙම කතාවක් නැහැ. එහෙමයි. ಜಾති බෙහෙද, ආගම් බෙහෙද, කුල මල බෙහෙද, අපිට තියෙන සල්ලි ප්‍රමාණය මේ මුකුත් බලපන්නේ නැහැ මරණයට. එහෙමයි. කොයි මොහොතේ හෝ මේ ජීවිතේ කරා මරණය ඉන්න පුළුවන්. නිමිත්තක් නැහැ. නිමිත්තක් නැති අවිනිශ්චිත ජීවිතයක් මට තියෙනවා. මං මේ ජීවිතේ ඔහේ ජීවත් වෙලා ඉන්නකොට එකපාර මැරිලා ගියොත් ඒ මැරෙනකොට මං මගේ ජීවිතේට කරගෙන තියෙන්නේ මොකද්ද? මරණයත් එක්ක යන්න යන තනි ගමනට මට මගේ ජීවිතේට තියෙන්නේ මොකක්ද? මං හොඳ දෙයක් එකතු කරගෙනද? ආන් ඒක හිතන්න පුළුවන් තරම් මානසික මට්ටමක් ඥානයක් කෙනෙකුට තියෙනවා නම් අන්න ඒ කෙනා අර්ථවත් දේ හොයනවා. ඒ අර්ථවත් දේ හොයද්දී අර්ථවත් දේට නිර්ණායකයි මේක. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔක හරිය ලස්සනට සේවිතාව මේ සේවිතබ්බ අසේවිතබ්බ කියන සූත්‍ර දේශනාවල.
සේවිතබ්බ අසේවිතබ්බ කියලා කියන්නේ ලක්ෂණ සේවනය කළ යුතු දේත් සේවනය නොකළ යුතු දේත් ගැන වදාළ ධර්ම. එතකොට මේ ලෝකේ ජීවිතය ගත කරනකොට මිනිස්සෙකුට ඇසුරු කරන්න ඕන තරම් දේ ලැබෙයි. එහෙමයි. එයා තෝර බේර ගන්න ඕන මේක මං ඇසුරු කළ යුතු එකක්ද ඇසුරු නොකළ යුතු එකක්ද. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි පුද්ගලයාවත් තෝරගන්න ඕන. ඇසුරු කළ යුතු කෙනෙක්ද ඇසුරු නොකළ යුතු කෙනෙක්ද. එතකොට තමන් යම් මේ පොතක් පතක් කියවනවා නම් වර්තමාන විදිහට අපි යම් ග්‍රන්ථයක් කියවනවා නම් අපි ඒක තෝර බේර ගන්න ඕන මේක කියවිය යුතු පොතක්ද නැති එකක්ද. කියවලා යමක් ගත යුතු එකක්ද නැති එකක්ද. මාධ්‍යයක් පරිහරණය කරනකොට අපිට ඒ ගැන සැලකිල්ලක් තියෙන්න ඕන මේක මං නැරඹිය යුතු මං සම්බන්ධ විය යුතු මාධ්‍යයක්ද නැති එකක්ද. මොකක්ද ඒකට නිර්ණායකයි. ඒකට නිර්ණායකයි බුදුරජාණන් වහන්සේ වදාලා යමක් ඇසුරු කරනකොට යමක් සේවනය කරනකොට කුසල් වැඩෙනවාද අකුසල් වැඩෙනවාද කියලා බලන්න කිව්වා. යම් දෙයක් සේවනය කරනකොට ජීවිතය තුළ වැඩෙන්නේ කුසල්ද අකුසල්ද? ආන් එච්චරයි බලන්න කිව්වේ. ඕක තමයි නිර්ණායකයි. එහෙමයි. එතකොට අපි මේ ලෝකේ පොත් තිබ්බ ඵලයට කියවිය යුතු නැහැ. ඒ පොත්වල තියෙන අදහස් ගත යුතු නැහැ. අපි බලන්න ඕනේ මේක කියවුවහම මට මගේ ජීවිතේ අභ්‍යන්තරේ මොකද වෙන්නේ? අපි දැන් ගත්තොත් එහෙනම් මේ කාලේ බණ කියනවා කියලා මේ එක එක නාටකම් තියෙනවනේ. එතකොට ඒක සම්බන්ධයෙන් බලන්න ඕනේ මේක අහගෙන හිටපුවම මට මොකද්ද වෙන්නේ? එතකොට ඒ අවධානය තියෙන්න ඕනේ ලක්ෂණ තමන්ට. ඒකට තමයි නුවණ තියෙන්න ඕනේ. ඒකට තමයි නුවණ කියන්නේ. එහෙමයි. ඒකට තමයි නුවණ කියන්නේ. ඒ නුවණ කියන එක තමන් වරද්ද ගත්තොත් තමන් මේකට වන්දි ගෙවන්න ඕන. එහෙමයි. තමන්ට ඒක වැරදුනා කියලා හිතන්න. ඒක තමන්ට වැරදුනා කියලා අපිට කාටවත් මේ ඇඟිල්ල දික් කරන්න කෙනෙක් නෑ මේ සමාජේ. අහවල් පොත කියවලා මට වැරදුනේ. අහවල් යාළුවා නිසා. අහවල් යාළුවා නිසා වැරදුනේ. මේ කතාව වැඩක් නෑ. සමහර දෙමාපියෝ චෝදනා කරනවා මේ මෙයා නිසා තමයි අපේ පුතාට වැරදුනේ. එහෙම කියනව නේ සන්නස්. එහෙම චෝදනා කරනවා. ඒ චෝදනාවේ කිසි අර්ථයක් නෑ. ඒක නෙමෙයි දක්ෂකම. මේ ජීවිතය ඇතුලේ කෙනෙක් මේ බණපද අහනකොට එයා සිහියක් උපදව ගන්න ඕනේ ඇත්තනේ මේ කියන්නේ. මේ ස්වාමීන් වහන්සේලා මේ කියන කතාව ඇත්තනේ. මගේ ජීවිතෙත් අවිනිශ්චිතයි. ඒ ජීවිතේ කොයි වෙලේ නැති වෙලා යයිද දන්නේ. ඒ ජීවිතේ නැති වෙලා යනකොට දැන් සරුනිසරු දේ හඳුනා ගැනීම සම්බන්ධයෙන් ගත්තාම ලක්ෂණ. මිනිසෙකුට පොඩ්ඩක් මේ නුවණින් බැලුවා නම් තේරෙනවනේ මේ ලෝකේ හරි හම්බ කරන සල්ලිද සාරය. මේ ලෝකේ තියෙන දේපලද සාරය. මේ ලෝකේ අපි මේ යම් ක්ෂේත්‍රයක ඉහළට යනවා ඒකද සාරය කියලා මිනිස්සුෙකුට මේ හොඳට නුවණින් කල්පනා කරලා බැලුවොත් තේරෙනවනේ ඒකේ කිසිම සාරයක් නැති බව. එහෙමයි. ඒක ඉතින් මේ ජීවිතේ යැපෙන්න හොඳයි. සල්ලි හොඳට තියෙනවා නම් පහසුවෙන් ඉන්න පුළුවන්. සමාජ මට්ටමක් තියෙනවා නම් ඉතින් ඒක ලේසි ජීවිතය ගත කරන්න. හැබැයි ඒකම නෙමෙයි ජීවිතයේ අර්ථය කියලා කියන්නේ නේ. ජීවිතයේ අර්ථය කියලා කියන්නේ අපි තනි පුද්ගලයෙක් විදිහට මෙහෙට ආවා මනුස්ස ලෝකෙට. තනි කෙනෙක් අපි එන්නේ. ඒ ආපු අපි ආයේ යන්න ඕන තනියම. මේ ලෝක හැමෝම තනියම ගියානේ. එහෙමයි සන්නස්. ඒ ගියා වගේ අපිට තනියම යන්න වෙනවා. මේ කොහොම දේවල් ටික අත්හැරලා අපි තනියම යන දවසට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙනවා අපි මේ යන ගමන මේක මේ කෙලවරක් වෙන වැඩපිළිවෙලක නෙවෙයි යන්නේ. අපි මෙලොවින් යලි පරලොවකට යනවා. එතකොට මේ පරලොවට යන ගමන යහපත් වෙනවාද අයහපත් වෙනවාද කියන එක තීරණය වෙන්නේ අපි මේ ජීවිතේ ඇසුරු කරලා අපි මේ ජීවිතේ ඒ ඇසුර තුලින් ලබාගත් දේට අනුව. අපි හොඳ පුද්ගලයෙක් ඇසුරු කරොත් ඒ හොඳ පුද්ගලයා නිසා අපිට හොඳ දේවල් ලැබිලා අපි මේ ජීවිතේ යහපත් කරගෙන තියෙනවා. එහෙමයි සන්නස්. ආන්න මැරිලා යනකොට අපිට යහපත් දෙයක් පරලොවේදී තියෙනවා. හැබැයි අපි හිතමු මෙහෙදි වරද්දගත්ත කියලා. වරද්දගත්ත කෙනා මේ ජීවිතය අත්හැරලා යනකොට එයාට මේ වරද්දගත්ත දේ අරගෙන යන්න වෙනවා. ඉතින් මේ ගැන හොඳ වැටහීමක් ඇත්තෙම මේ වගේ දේවල් මේ ජීවිතය ගැන මේ කතාව ලක්ෂණ බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ නොවුණා නම් අහන්න ලැබෙන්නේ නැහැ. ඒ හින්දානේ බුදුරජාණන් වහන්සේ නැති කාලෙට කියන්නේ අන්ධකාරය කියලා. අඳුරුයි. අන්ධකාරයේ අපිට යන්න වුණොත් එහෙම
වල අඳුන ගන්නත් බෑ, කාණු අඳුන ගන්නත් බෑ, කටුකොහල් අඳුන ගන්නත් බෑ. ඔක්කොගෙම පටලැවෙනවා. විපතටපත් වෙනවා. ඒ වගේ බුදුවරු නැති ලෝකේ ඔය හැමදේම ඇසුරු කරගෙන ජීවිතේ විනාශ කරගන්නවා. එහෙමයි. ඉතින් බුදු කෙනෙක් පහළ වෙච්ච කාලෙකත් අපි නිකන් අර බුදුවරු නැති කාලේ වගේ නම් ජීවිතේ ගත කරන්නේ. කරන්න දෙයක් නැහැ. අපිමයි විනාශේ හදාගන්නේ. ඒ නිසා ඉතින් දක්ෂ වෙන්න තමන් ඇසුරු කළ යුතු දේ තෝර බේර ගන්නට. ඒකට නිර්ණායකේ ඒකට මිනුම් දණ්ඩ තමයි යමක් ඇසුරු කරනකොට ඒකෙන් කුසල් වැඩෙනවාද අකුසල් වැඩෙනවාද තමන්ගේ ජීවිතයට හැබෑවටම යහපතක් වෙනවාද තමන්ගේ ජීවිතය තුළ නිකන් මේ අනවශ්‍ය ප්‍රශ්න අනවශ්‍ය අරුබුද හට ගන්නවාද ආන් ඒක සම්බන්ධයෙන් තමන් හොඳට මේක කවුරුත් බාහිරින් බලලා දැන් දෙමව්පිය වගේ නම් ඔන්න නොමගක යනකොට අවවාද අනුශාසනා කරනවා. ඒ දෙමව්පියන්ටවත් අල්ලන්න බැරි තැනුත් තියෙනවා. ඒක සම්බන්ධයෙන් අල්ලා ගන්න තියෙන්නේ තමන්ටමයි. ඒ නිසා ඔබම සැලකිලිමත් වෙන්න. ඔබම සැලකිලිමත් වෙන්න මේ කරන දෙයින් මගේ කුසල් වැඩෙනවද අකුසල් වැඩෙනවද? මේ ඇසුරු කරන දෙයින් මගේ කුසල් වැඩෙනවද අකුසල් වැඩෙනවද? මේ සමාජ මාධ්‍යයේ මන් අරඹන දේවල් වලින් මට අකුසල් හැදෙනවද මට කුසල් හැදෙනවද? ඒක තමන් බලන්න ඕන. එහෙම තමන් බලලා තමන්ව රැකගත්තොත් අත්තාහි අත්තනෝ නාතු කෝහි නාතු පරෝසිය. තමන්ය තමාට රැකවරණේ වෙනත් කෙනෙක් කෙසේද තමන්ට රැකවරණේ වෙන්නේ? අත්තනාව සුදන්තේන. තමන්ව මේ සත්පුරුෂයන්ගේ අවවාද තුළ දමනය කරගන්න තමන් කැප වුණොත් නාතං ලබති දුර්ලභං. ඒ කෙනාට තමයි ඒ දුර්ලභ වූ රැකවරණේ ලැබෙන්නේ. ඒ නිසා ඔබව රැකගන්න දක්ෂ වෙන්න. එතන දුර්ලභ වූ රැකවරණය තමයි ඔබේ ජීවිතයට ශ්‍රද්ධා රූපවාහිනියෙන් ලක්විරු ගුවන්විදුලින් මේ විදිහට අරගෙන එන්නේ. මේ විකාශන කාලයේ ඔබ වෙනුවෙන් ගෙනෙන්නේ මේ පින්වන්ත පිරිසගේ දායකත්වයන් එක්ක ඔබට හොඳ නරක කියලා දෙන්න, යහපත් දේම ලබා දෙන්න. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේත් එක්ක මේ සාකච්ඡාව ඔබ වෙත ගෙනෙද්දී ඔබටත් අපි ආරාධනා කරනවා හැමදාමත් වගේ ඔබේ ප්‍රශ්න අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. කරන්න තියෙන දේත් ඔබ දන්නවනේ. ශ්‍රද්ධා TV Facebook පිටුවට ගිහිල්ලා Facebook live එකට කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්නය සටහන් කරන්න. ඒ ප්‍රශ්න අපි සූදානම් වැඩසටහනට එකතු කරගන්න සාකච්ඡා කරන්න තින් අපි ආරාධනා කරනවා. මෙතෙන් පටන් අපි ප්‍රශ්න සාකච්ඡා කරන්න සූදානම්ෙන් ඉන්නවා. ඒ නිසා ඔබේ ප්‍රශ්න අපිට යොමු කරන්න. ශ්‍රද්ධා TV Facebook පිටුවට ගිහිල්ලා Facebook live එකට කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්න සටහන් කරන්න. ඉතින් වෙනත් ස්වාමීන් වහන්සේ අපිට ප්‍රශ්න යොමු කරලා තියෙනවා බොහෝ දෙනෙක්. ඒ අතරින් netukේ යොමු කරපු ප්‍රශ්නයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ අවසරයි අපි කෙනෙක්ව තේරුම් ගන්න සතුටින් ඉන්න හැදුවත් ඒක න ඇතැම් දේවල් වල දැන් වෙලාවල් වලදී අපිට කරන දේවල් වැරදිලා තේරුම් ගන්න අපි එක්ක අමනාපයක් ඇති කරගන්න යනවා. ඒ වෙලාවේදී අපි මොකක්ද කරන්න ඕනි? පහදා දෙන්න කියලා සන්නස් අපෙන් ඉල්ලන්නේ. තමන් මේ සමාජයේ ජීවත් වෙනකොට ලක්ෂණ තමන්ට ජීවිතේ ගත කරන්න තමන් තෝරාගත යුත්තේ. ඒ කියන්නේ තමන්ගේ ජීවිතේ ගොඩනගාගත යුත්තේ අර සත්පුරුෂ උතුමන්ගේ අවවාද තුල සත්පුරුෂ ධර්මයක අවවාද තුල පිහිටලා ඒකට අනුරූපව. ඒකනේ මම දැන් මේ වැඩසටහන ආරම්භ කරනකොටම කිව්වේ ඔබ ජීවිතය සම්බන්ධයෙන් ඔබේ ජීවිතේ හැඩගස්සවා ගන්න ඕන විදිහ ඔබ තීරණය කරගන්න ඕන එකම එක නිර්ණායකයක් මත පදනම් වෙලා. ඒ තමයි මම මේ ජීවත් වෙන පිළිවෙලට මට කුසල් වැඩෙනවද? මට අකුසල් වැඩෙනවද? ඒක තමයි නිර්ණායකේ. ඒ නිර්ණායකයේ තුල පිහිටලා Taman ජීවිතේ ගත කරන්න. එහෙම ජීවත් වෙන්න යනකොට මේ බාහිර අය හිතන්නේ මොනවද? බාහිර අය ඒකට කියන්නේ මොනවද කියලා මේ බාහිර ඒවාට සැලි හිටියොත් නම් ඒක දියුණුවට පාරක් නෙමෙයි. බාහිර අයට ඕන විදිහට අපිට ජීවිතේ ගත කරන්න ගියොත් එහෙම ඒක අපිට පීඩාවක් විතරයි. අපිට මේ බාහිර ඉන්න අයට ඕන විදිහට ජීවත් වෙන්න බෑ. ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නුවණැති සත්පුරුෂ උතුමන්ගේ අවවාදය අහන්න ලැබෙන කාලේ ජීවිතේ හොඳට හදා ගන්න පුළුවන්. ඒ හදා ගන්න පුළුවන් කොහොමද? ඒ උතුමන්ගේ අවවාද වලට අනුව
තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න මහන්සි වෙන්න ඕන. අකමැත්තෙන් හරි කැමැත්තෙන් හරි කරන්න ඕනේ ඒක. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක මේ වගේ කියනවා. කෙනෙකුට මේ ප්‍රණීත බීමක් දෙනවා කියනවා. ප්‍රණීත බීමක් දීලා කියනවා මේ බීම හරි රහයි. හැබැයි මේ බීම බිව්වොත් එහෙම ඔබ මැරෙනවා. එක්ක මාරාන්තික දුකටපත් වෙනවා. කැමති නම් බීපන් කියනවා. එතකොට ජීවිතේ යහපත කැමති කෙනා අරක කොච්චර ප්‍රණීත වුණත් බොන්නේ නැහැ. ඒ වගේ මේ ලෝකේ තියෙන ආස හිතන දේවල් කරන්න ආස හිතෙනවා. හැබැයි අපි අර නිර්ණායකයට දාලා බලන්න ඕන. මේක කරනකොට මට යහපතක් වෙයිද අයහපතක් වෙයිද? ඒ කිව්වේ මගේ කුසල් වැඩෙනවද අකුසල් වැඩෙනවද? අකුසල් වැඩෙන දෙයක් නම් අකුසල් වැඩෙන දේ කොච්චර කැමති වුණත් ඒක කරන්න එපා. ඊට හේතුව ඒකෙන් අකුසල් වැඩෙන නිසා. අකුසල් වැඩෙන දේ ඉතින් අකමැති නම් කොහොමත් කරන්න එපා. මොකද ඒක අකමැත්ත හින්දාත් කරන්න එපා. වැඩෙන්නේ අකුසල් නිසාත් කරන්න එපා. හැබැයි කුසලය කියන එක තමන් ආස කරන දෙයක් තියෙනවා. ඒක කුසල්. ඒකෙන් කුසල් වැඩෙනවා. ඒක ආසාවෙන් කරන්න. ඒකට තමනුත් ආසයි අනිත් එක කරොත් එහෙම කුසල් වැඩෙන්නේ. ඒක ආසාවෙන් කරන්න. යම් දෙයක් තියෙන්න පුළුවන් තමන් කරන්න අකමැති. තමන් ඒකට එච්චර ප්‍රිය නැහැ. හැබැයි ප්‍රිය නැති වුණත් ඒක කරොත් කුසල් වැඩෙනවා. ඒ දේ ඇසුරු කරොත් කුසල් වැඩෙනවා. ආන්න ඒ බඳු දේ අකමැත්තෙන් උනත් කරන්න. හේතුව ඒකෙන් කුසල් වැඩෙන නිසා. ඒකට බාහිර ලෝකේ අය කියන්නේ මොකක්ද කියලා එහෙම බලාගෙන එහෙම කටයුතු කරන්න ගියොත් අර අපි අහලා තියෙනවනේ නේද ලක්ෂණ අර මේ බූරුවෙක් වරගෙන තාත්තෙකුයි පුතෙකුයි ගියා කියලා. තාත්තෙකුයි පුතෙකුයි බූරුවෙක්ව අරගෙන ගියා. එහෙමයි සර්. පාරේ යනවා මේ බූරුවාව මේ දක්කාගෙන තාත්තයි පුතයි දෙන්න පාරේ යනවා. පාරේ යද්දී ඔන්න මිනිස්සෙක් පාරයින් ඉඳලා කිව්වා බලාපල්ලකෝ බූරුවෙක් එක්ක තව බූරුවෝ දෙන්නෙක් යනවා. යස අගේට බූරුවෙක් ඉද්දී මේ බූරුව උඩ නැගලා ගියා නම් මොකද? මේ බූරුව දෙන්නෙක් වගේ බූරුවත් ඉද්දි පයින් යනවා කියලා මිනිස්සෙක් කිව්වා. එහෙමයි සර්. එතකොට ඒ මිනිස්සයා කියපු වචනේ ඔළුවට අරගෙන ඒ මිනිස්සයාව සතුටු කරන්න නැග්ගා කියනවා බූරුව උඩට. දැන් නැගලා යනවා. නැගලා යද්දී තව තැනක මිනිස්සෙක් ඉඳලා කියනවා අනේ බලාපල්ලා අර බූරුවට දෙනවද? අර දෙන්නෙක් නැගගෙන අර මහ මිනිස්සෙකුයි පොඩි එකෙකුයි නැගගෙන දැන් පොඩි එකා විතරක් නම් කමක් නැහැ. අර මහ මිනිස්සයාටවත් බැයිද බැහැලා යන්න කියලා ඔන්න කිව්වා. ඒ මිනිස්සුන්ව සතුටු කරන්න අර තාත්තා බැස්සා. බැහැලා දැන් තාත්තා පයින් යනවා. බූරුවාගේ පිට උඩ පුතා යනවා. එහෙමයි සර්. තව තැනකින් මිනිස්සෙක් කිව්වා බලාපල්ලා දැන් කාලේ හැදෙන කොල්ලෝ. අර වයසක තාත්තා පයින් යනවා. අර හොඳට හයිය හත්තේ තියෙන එක බූරුව උඩ යනවා කිව්වා. ඊට පස්සේ තාත්තා කියනවා පුතේ උඹ බැහැපන් මේ මිනිස්සු කතා කියනවනේ. මං නගින්නම් බූරුවගේ උඩට කියලා. දැන් ඔන්න එහෙම යනවා. එතකොට මේ ඔක්කොම අර බාහිර මිනිස්සු සතුටු කරන්න. ඒ සතුටු කරන්න ගිහිල්ලා Tamanට වෙන නස්බැත්තිය. තව ටික දුරක් යනකොට ආයෙ මිනිස්සෙකු බලාපල්ලා කර මහ මිනිහගේ හැටි. අර අහිංසක පොඩි එකා පයින් යනවා. මේ මහ මිනිහා බූරුවගේ උඩ යනවා කිව්වා. දැන් තාත්තයි පුතයි කතා වුණා මේක පුදුම වැඩක් නේ. බූරුවාගේ පිට උඩ නගින්නේ නැතුව ගියත් වැරදි. දෙන්නම පිට උඩ නැග්ගත් වැරදි. එක්කෙනෙක් නැගලා ගියත් වැරදි. එහෙනම් පුතේ ගණින් බූරුවව කරට කියලා. ඉතින් එතෙන්න තමයි අන්තිමට යන්න වෙන්නේ. ඒ නිසා සියලු දෙනා කියන දේ ඇසිය යුතු නෑ. ඒ අහන දේ හොඳ සිහියෙන් අහන්න. සිහියෙන් අහලා මේක සත්පුරුෂයෙක්ගේ අවවාදයක්ද? උත්තමයෙක්ගේ අවවාදයක්ද? බුදුරජාණන් වහන්සේගේ භාෂිතයක්ද මේක බලන්න. ඒ ඔස්සේ කල්පනා කරලා බලන්න මේ දේ පුරුදු කරොත් මේ දේ මං මගේ සිත කය වචනයෙන් කරොත් මේ විදිහට මං ජීවත් වුණොත් මට කුසල් වැඩිද අකුසල් වැඩිද?
යම් දෙයකින් කුසල් වැඩෙනවා නම් ඒ කුසල් වැඩෙන දේ කරන්න. යම් ඇසුරකින් කුසල් වැඩෙනවා නම් ඒ කුසල් වැඩෙන දේ ඇසුරු කරන්න. යම් පොතක් කියවනකොට ඒ ඔස්සේ කුසල් වඩන්න පුළුවන් නම් ඒ පොත කියවන්න. යම් මාධ්‍යයක් ඇසුරු කරනකොට ඒ මත පිහිටා කුසල් වඩන්න පුළුවන් නම් ඒ මාධ්‍ය ඇසුරු කරන්න. යම් වචන කතා කරද්දී ඒ වචන කතා කරනකොට කුසල් වැඩෙනවා නම් එහෙම වචන කතා කරන්න. යම් දෙයක් හිතනකොට කුසල් වැඩෙනවා නම් ආන් ඒ බඳු දේ හිතන්න. ඒක තමයි ඔබට දෙන්න තියෙන අවවාදය. ඉතින් මේ විදිහට ඔබටත් ප්‍රශ්න යොමු කරන්න පුළුවන් ශ්‍රද්ධා TV Facebook පිටුවට ගිහිල්ලා Facebook live එකට කමෙන්ට් එකක් විදිහට සටහන් කරන්න ඔබේ ප්‍රශ්න. ඉතින් අපි සූදානම් ඔබේ ප්‍රශ්න වලට උත්තරයක් ලබා දෙන්න. මොකද තරුණ කාලේ ජීවිතයේ හොඳම කාලේ ඒ කාලේ වරද්දගත්තු සායනාංශ මතක් කළා වගේ ජීවිතේ මිතින් වරදිනවා බොහෝ දෙනෙක්. එහෙම වරද්දගත්ත අය තෝරන තරම් ඉන්නවා. අපි දැකලා තියෙනවා විවිධ අවස්ථාවන් වලදී සමහර දෙනෙක් හිරගෙවල් වල දුක් විඳිනවා. ඉතින් මේ වගේ බොහෝ දුක් විඳින අය ජීවිතය ගැන පසුතැවිල්ලේ කතා කරන අය ඕනෑ තරම් සිටිනවා. එහෙම නොවෙන්න තමයි ජීවිතේ හරිමකට පාර කියා දෙන්නේ යොන්දහම් වැඩසටහනින්. ඉතින් අපිට සයනස්ස තවත් ප්‍රශ්න ගණනාවක් ලැබිලා තියෙනවා. මේ ප්‍රශ්න අතරින් මම මේ ප්‍රශ්නේ තෝරගන්නවා. දිනෝෂා සඳමාලි බණ්ඩාර තමයි ප්‍රශ්නය යොමු කරන්නේ. සයනස්ස අවසරයි, මම මේ වන විට රජයේ විශ්වවිද්‍යාලයක පළමුවෙනි වසරේ ශිෂ්‍යාවක් විදිහට අධ්‍යාපනය ලබනවා. නමුත් මාහට රජයේ රැකියාවක් සඳහා අවස්ථාව උදා වෙලා තියෙනවා. ආර්ථික ප්‍රශ්නත් ගොඩක් තියෙනවා. නමුත් මේ අවස්ථාවේ මම මොකක්ද කරන්න කියලා තේරෙන්නේ නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ, මේ තීරණය ගන්න අතිශයින්ම අමාරුයි. මේකට මට උදව්වක් කරන්න, උපකාරයක් කරන්න, අවවාදයක් ලබා දෙන්න කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ. ඔව්, ඉතින් මේ වගේ කාරණාවකදී ඇත්තටම තමන්ගේ දෙමාපියන් එක්ක සාකච්ඡා කරලා ඒ දෙමව්පියන්ගේ ආශිර්වාදය, ඊට පස්සේ දෙමව්පියන්ගේ දෙමව්පිය යම් වචනයක් කියනවා නම් ඒ කියන්නේ මේ වගේ දරුවෙක්ගේ තීරණයක් සම්බන්ධයෙන් ඒකට මූලිකව දෙමව්පියන්ගේ අවවාදය, ඒ වගේ වැඩිහිටි උතුමන්ගේ අවවාදය අරගෙන ඉන්න තමයි. ඒ කියන්නේ එයාගේ සමාජ වටපිටාව ඒක ගැන අපිට එහෙම ලොකු දැනුමක් නැති නිසා මම කියන්නේ මේ දෙමව්පියන්ගේ ආශිර්වාදය අරගන්න, දෙමව්පියන් එක්ක කතා බහ කරන්න, ඊළඟට තමන්ට ගුරුහරුකම් කියා දීපු සමීපතම ආචාර්යවරු ඉන්නවනම් තමන්ගේ දියුණුව කැමතියි කියලා තමන්ට තේරෙන ආන් ඒ බඳු ආචාර්යවරුන්ගෙන් උපදෙස් අරගන්න. එහෙම උපදෙස් අරගෙන මේ කටයුත්ත ඊට අනුව කල්පනා කරලා කරන එක වඩාත් සුදුසුයි. සයනස්ස තවත් ප්‍රශ්නයක් යොමු කරනවා. ගේෂානි තමයි ප්‍රශ්නයක් යොමු කරන්නේ. පින්වත් ස්වාමීන් වහන්සේ, අපි ඊට කලින් තව ප්‍රශ්නයක් තියෙනවා සයනස්ස. අපිව ප්‍රතික්ෂේප කරන කෙනෙක් වෙනුවෙන් අපෙන් විය යුතු යුතුකම් ඉටු කරන්නේ කොහොමද? අපිව ප්‍රතික්ෂේප කරන කෙනෙක් වෙනුවෙන් අපෙන් විය යුතු යුතුකම් ඉටු කරන්නේ කොහොමද? ප්‍රතික්ෂේප මේ කරන කෙනෙක්, ඒ කියන්නේ මෙතන මේ අමනාපකමක් හෝ ඒ වගේ දෙයක් නිසා එහෙම දෙයකට මුහුණ දෙන්න වෙලා ඇත්තේ. මෙහෙමයි, අපි අපේ ජීවිතය ගත කරනකොට අපෙන් මේ සමාජයට, ඊළඟට අපෙන් ඥාති සමූහයට, අපේ සමීපතමයන්ට වෙන්න ඕන යුතුයකම් වගකීම් තියෙනවා. ඒ දේවල් කිරීම පිණිස හිත පිහිටුවාගෙන ඉන්න යුතුයකමක් වගකීමක් වෙන්න ඕන තැනට ඒ ආකාරයෙන් කටයුතු කරන එක හඳුනාගෙන ඉන්න. එහි වටිනාකම තේරුම් අරගෙන ඉන්න. දැන් ඒ වටිනාකම තේරුම් නොගැනීමනේ ලක්ෂණ ගොඩක් වෙලාවට තියෙන ප්‍රශ්නේ. යුතුයකම තේරෙන්නේ නැහැ, වගකීම තේරෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ ගොඩක් මේ සමාජය තුළ තියෙනවා. එහෙමයි. දැන් එහෙම සමාජ තලයක තමන්ට තමන්ගේ මේ යුතුයකම ඉෂ්ට වෙන්න ඕන කියලා තේරුම් ගැනීමක් තියෙනවද? ඒකම තමන්ගේ ජීවිතේ යහපත. එහෙමයි. ඉතින් ඒ යහපත මත පිහිටලා තමන්ට අවකාශය හදාගන්න පුළුවන් පිළිවෙලට තමයි තමන්ට ඒ කටයුතු වලට නැඹුරු වෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙම දැන් දෙමව්පියන්ට සමීපයෙන් ඉඳගෙන සලකනවා කියන කාරණේ අපිට කරන්න පුළුවන් නම් හොඳයි. එහෙමයි. අපි ගත්තොත් එහෙම ඇතැම් වෙලාවට දරුවන්ට විදේශගත වෙලා අධ්‍යාපන ලබන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් එයාගේ රැකී ආරක්ෂා කටයුතු නිසා විදේශගත වෙන්න වෙනවා.
ඇතැම් රැකිය ආයතන වලින් එයාට විදේශගත වෙලා කටයුතු කරන්න එහෙම පරිසරය හැදෙනවා. ඉතින් ඒ වගේ වෙලාවක එයා දන්නවා මේ සමීපයේ ඉඳලා දෙමාපියන්ට ඒ උපස්ථාන කටයුතු සිද්ධ කරුණා නම් ඒක තමයි වඩාත්ම විය යුතු දේ කියලා. නමුත් උදා වෙලා තියෙන தත්ත්වය අනුව එයාට ඒක කරගන්න බෑ. එතකොට එතෙන්ට අනුරූපව තමන්ගේ කටයුතු කරන්න ඕන. ඉතින් ඒක තම තමන් ඒ අවස්ථාවට අනුරූපව තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕන. දැන් සමහරවිට තමන්ගෙන් යුතුයකම් වගකීම් ඉෂ්ට වෙන්න ඕන. ඒ දෙමව්පියෝ වෙන්න පුළුවන්. ඒ වගේ තමන්ට උපකාර කරපු කෙනෙක් යම් වැරදි ආකල්පයක් නිසා මොකක් හරි හිත්බිඳීමකින් ඉන්නවා කියලා හිතමු. එහෙමයි සර්. ඉතින් ඒ බඳු කෙනෙක් ඉදිරියේ නොපැකිලිව සමාව අරගෙන ඒක නිවැරදි කරගන්න පුළුවන් නම් හොඳයි. ඒකට තමන් පැකිලෙන්නේ නැති වෙන්න ඕන. ගුණවන්තයා ඉස්සරහා ඊළඟට තමන්ගේ වැඩිහිටියා ඉස්සරහා හිස නමලා සමාව ගන්න තමන් පැකිලෙන්න හොඳ නැහැ. පැකිලෙන්නේ නැතුව ඒක නිවැරදි කරගන්න පුළුවන් නම් ඒක වඩාත් සුදුසුයි. නමුත් එහෙමත් කරගන්න බැරි නම් අර අපිට අපි බලාපොරොත්තු වෙන විදිහට ඒක කරන්න බැරි වෙයි. ඒක කරන්න පුළුවන් කාලයක් ආවොත් කරන්නේ මී කියන අදහසෙන් ඉන්න. එහෙම තමයි කටයුතු කරන්න වෙන්නේ. එහෙමයි සන්නස්. තවත් ප්‍රශ්නයක් අපිට යොමු කරලා තියෙනවා. හිරාන් ගුණරත්න තමයි ප්‍රශ්නය යොමු කරන්නේ. සොයනස් අපෙන් අහනවා මරණය ගැන සිතීමෙන් ලෞකික අරමුණු කරා යෑමට උකටලී වීමක් සිදු වේද? මේ පිළිබඳව පහදා දෙන්න කියලා සොයනස් අපිට කියන්නේ. මරණය ගැන සිහි කිරීම කියලා කියන්නේ ලක්ෂාන්. මරණ සතිය. තමන් මිය යනවා කියලා සිහි කිරීම කියලා කියන්නේ ඒක දියුණුවටම පාරක්. ඒක ලෞකික වශයෙන් වේවා ලෝකෝත්තර වශයෙන් වේවා මේ දෙකෙන්ම දියුණුව කරාම යන්න තියෙන පාරක්. දැන් ලෝකෝත්තර දියුණුව කියන එකනේ ලක්ෂාන්. උතුම්ම දියුණුව. මරණය ගැන සිහි කිරීමෙන් ලෝකෝත්තර වශයෙන් වේගෙන් දියුණුව කරා යන්න පුළුවන් නම් මේ ලෞකික දියුණුවක් ගැන කවර කතාවද? අපි බොහොම ප්‍රසිද්ධ මේ කතාවක් අහලා තියෙනවානේ අර මේ ලෝකේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙක් ගැන. තුමා මේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉන්නකොට මේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ තිබුණ නොයෙකුත් අර මේ නොහොබිනා ක්‍රියාකාරකම් නිසා ඒ කියන්නේ එතන හිටපු යම් පිරිසකගේ ද්‍රෝහී ක්‍රියාවක් නිසා මෙතුමාට ඔක්කොම ටික අහිමි වෙනවා. තමන් ඒ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉස්සරහා ඉන්නකොට ඒ අහිමි වෙලා පාරට වැටෙන මට්ටමට ධනහානි සිද්ධ වෙනවා. මේ බටහිර ජාතිකයෙක්. එහෙමයි සන්නස්. එතකොට නිකන් එයාටම හිතක් ඉපදිලා තියෙනවා තමන්ටම අදහසක් ඉපදිලා තියෙනවා මේ ඉස්සරහා මං කඩාගෙන වැටෙනවා කියලා ඇති වැඩක් නැහැ. එහෙමයි. ඒ නිසා මං ආයෙ නැගිටින්න ඕන. ඒ නැගිටින්න එයා මොකද්ද ගත්ත මේ හිතට ගත්ත වීරිය. එයා හැමදාම කණ්ණාඩිය ළඟට ගිහිල්ලා තමන්ට කතා කළා. තමන්ට කතා කරේ කොහොමද? ඔබ ජීවත් වෙන්නේ අද විතරක් වෙන්න පුළුවන්. ඒ නිසා අද කරන ටික හරියට කරපන්. ඔබ ජීවිතේ ගත කරන්නේ අද දවසේ විතරක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ අද කරන්න තියෙන ටික හරියට කරපන් කියලා කිව්වා. ඒකෙන්ම අර අනිත් ප්‍රශ්න කෝන්තර ඒවා මේව ඔක්කොම අමතක කරලා Tamanට එදා කරන්න තියෙන වැඩ ටික හරියට කළා. එහෙමයි. ඒකට හරියට කරන්න උදව් කරේ මොකද්ද? මං මැරෙන්න පුළුවන්. එහෙමයි. අද දවසේ මගේ ජීවිතය අහිමි වෙන්න පුළුවන් කියන හිත. ඉතින් මේ ලෝකේ ගත්තොත් එහෙම ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉහළටම ගියපු කෙනෙක්. ඒ ඉහළට යනකම්ම ඔය හිතවිල්ල පුරුදු කරලා තියෙනවා. ඉතින් ඉහළට ගියාට පස්සේ ආයේ හිතවිල්ල අතාරියද? නෑ. ඒ නිසා ලෞකික වශයෙන් කෙනෙක් එහෙම කියනවා නම් ඒක වැරදි. ඒ කියන්නේ ආයෝනිසෝ මානසිකාරයේදීලා. එහෙමයි සන්නස්. එයා හිතවිල්ල වරදවා අරගෙන මරණය ගැන සිහි කරන කෙනා මරණය ගැන තමන් මැරෙන්න පුළුවන් කියන එක ගැන සිහි කරන කෙනා ලෞකික වශයෙන් වුණත් ඉක්මනින් දියුණුවක් කරා යන කෙනෙක්. මොකද එයා උත්සාහවත් වෙනවා. තමන්ගෙන් දෙමව්පියන්ට වෙන්න තියෙන යුතුයකම් ආදී තියෙනවා. ඒ දේවල් කරන්න ජීවිතේ යම් පිළිවෙලක් ඉක්මනින් හදාගන්න. දැන් තමන්ගේ ජීවිතේ තමන්ට ඉක්මනින් අහිමිලා ගියොත් තමන්ගෙන් යුතුයකම් වගකීම් ඉෂ්ට වෙන්න පිරිසක් ඉන්නවා. ඒ අයට යන කල දසාව මොකද්ද? ඒ උදෙසා එයා ඒ පැත්තෙමුත්
ඉක්මනින් දියුණුව කරා යන කෙනෙක් බවට පත් වෙනවා. එහෙමයි සන්නස්. ඒ නිසා මේ මරණය ගැන සිහි කිරීම කියලා කියන්නේ මිනිසෙකුගේ ජීවිතයේ තියෙන නිකන් මේ අයෝමය බලයක්. ඒක පුදුම ශක්තියක්. ඕක සිද්ධ වුණානේ ලක්ෂණ හරි ලස්සන සිද්ධියක් වුණා. අපේ ධර්මාශෝක අධිරාජයාට හිටියා උපරාජ කියන්නේ යුවරාජ. එහෙමයි. යුවරාජ තිස්ස. ওই තිස්ස කියන යුවරජුරු ධර්මාශෝක අධිරාජයාගේ වැඩපිළිවෙලකට අපැහැදිලා හිටියා. ඒ අපැහැදින්නේ මේ ධර්මාශෝක අධිරාජයා බුද්ධ ශාසනයට පැහැදුනාට පස්සේ තමන්ගේ රජමාලිගාවේ 60,000ක් මහ සඟරුවනට නිති දන් දුන්නා. ඉතින් හිතන්නකෝ ඒ කාලේ දානනේ. එහෙමයි සන්නස්. 60,000ක් මහා සඟරුවනට හැමදාම දන් දෙනවා. ඔය දානේ පූජා කරන එක ගැන අර උපරාජයට පැහැදීමක් නැහැ. උපරාජ කල්පනා කරා අපරාධ මේ ධනය. 60,000කට දන් දෙන්න දෛනිකව කොච්චර වියදමක් යන්නේ නැද්ද? ඉතින් උපරාජ හිතනවා අපරාධ මේ ධනය. මේ භික්ෂූන් නිකන් මේ කිසි කටයුත්තක් කරන්නේ නැතුව ඉන්න පිරිස මේ භික්ෂූන්ට නිකන් ආහාර පාන දෙනවා කියන්නේ. ඒක මේ රජුරු නිකන් ධනය හානි කරනවා. අනිත් එක මේ භික්ෂූන්ට හොඳට අතපය හයිය තියෙනවා. තරුණ වයසේ ඉන්නේ. අන්තිම භික්ෂුන් වහන්සේලා දැන් බණ භාවනා කරනකොට ඒ කාලේ රහතන් වහන්සේලාට වැඩ හිටියනේ. එහෙමයි සන්නස්. ඉතින් හොඳ ප්‍රියමනාප වෙනුමක් තියෙනවා. ඉතින් උපරාජ කල්පනා කරනවා අපරාධ මේ මහරජුරුව. ඔහොම හිත ඉන්න කාලේ උපරාජ ගියා කියනවා මුව දඩේමේ. මුව දඩේමේ යද්දි ලක්ෂණ දකින්නවා මුව අර තනකොළ ලපටිවට වැවිච්චි ලා තනකොළ කාලා. ඔය ලා තනකොළ මං හිතන්නේ තනකොළ කන සත්තුන්ට ලා තනකොළ වැඩිපුර ප්‍රියමනාප ඇතිනේ. එහෙමයි සන්නස්. ඉතින් අර ලා තනකොළ රහට කාලා මුන්ගේ බඩවල් පිරීලා හිතේ හැටියට වතුරක් බීලා මේ මෝ ටික හරි කෙලි දෙලින් සෙල්ලමින් ඉන්නවා. අඩු ගානේ දඩයක්කාරයෙක් ඇවිල්ලා තමන්ව දඩයන් කරගෙන යයි කියන අවධානයවත් ඒ මුවන්ට නැහැ. උන් ඔහේ සෙල්ලම් කරනවා. උපරාජ කල්පනා කරනවා මේ භික්ෂූන් තනිකරම බොරුවක් කරන්නේ. මේ භික්ෂූන්ගේ ජීවිතෙත් හරියට මේ මුවන්ගේ වගේනේ. භික්ෂූන් හම්බ කරන්නේ භික්ෂූන්ට දානි ලැබෙනවා. මුවත් හම්බ කරන්නේ මුවන්ට රැකී ආරක්ෂා නැහැ. තනකොළ මුවන් වෙනුවෙන් වැවෙනවා. භික්ෂූන්ට පැන් වලින් අපහසුයක් නැහැ. ඒව ටික ඔක්කොම මිනිස්සු පූජා කරනවා. මේ මුවන්ටත් ඉතින් එහෙම අමාරුවක් නැහැ. දොළවල් වල මුවන්ට වතුර තියෙනවා. මුව අවංකයි. මුව අවංක නිසා කාලා බීලා නටලා ඉන්නවා. හැබැයි භික්ෂූන් කපටි. භික්ෂූන් කපටි නිසා මේ මිනිස්සුන්ගෙන් දානේ අරගෙන පැන් වළඳලා මුකුත් නොකර ඉන්නවා. ඔහොම හිතුවා. එහෙමයි සන්නස්. එතකොට උපරාජ දන්නේ නැහැනේ භික්ෂූන් පුරුදු කරන ප්‍රතිපදා මොකුත්. එහෙමයි. සීල සමාධි ප්‍රඥා වඩන වගක් දන්නේ නැහැනේ. උපරාජ ඔක ඇවිල්ලා කිව්වා කියනෝනේ ධර්මාශෝක අධිරාජයට. ධර්මාශෝක අධිරාජයට කියනවා මහරජේ මේ මෙහෙම දෙයක් තියෙනවා. ඔබතුමා ඔය රැවටිලා ඉන්නේ. එතකොට ධර්මාශෝක අධිරාජය කියලා කියන්නේ පුදුම ඥානවන්තයෙක්. මේක ඒත්තු ගන්නන්ට හොඳ උපායක් යෙදුවා. උපරාජට රාජකීය සන්නසක් යවනවා. ඒ කියන්නේ රාජකීය සන්නස කියලා කියන්නේ ලක්ෂණ මේ රාජකීය මුද්‍රාවත් එක්ක යන ලේඛනේනේ. එහෙමයි. ඒ ලේඛනේ සම්පූර්ණ රජුගේ ආඥාව. රජුගෙන් ආඥාවක් යනවා උපරාජට. අද ඉඳලා උපරාජ හැටියට ඔබට පුරා සතියක් රජ සැප ලැබෙනවා. ඔබ තමයි අද ඉඳලා සතියක් මේ රාජ්‍යයේ නායකයා. හැබැයි අදින් දවස් 7ක් ගියපු තැන ඔබව හිස ගසා දාලා ඝාතනය කරනවා කියලා පණිවිඩයක්. දැන් ධර්මාශෝක අධිරාජය කියලා කියන්නේ ධර්මයේ නිසානේ අත්‍තරම ධර්මාශෝක උනේ. එහෙමයි සන්නස්. නැත්තම් මහා සැඩ මහා විශාල යුද්ධයක් කරපු දරුණු රජෙක්නේ. එහෙමයි. ඒ රජුරු එහෙම වචනයක් කිව්වත් ඇඟ කිලිපොලා යන තරම් ඒ වගේ කෙනෙක්. දැන් රාජ ආඥාව ලැබුණානේ. දැන් ඉතින් රාජ ආඥාව කරලා දවස් 7ක් ගියපු තැන ඒ කිව්වේ උපරාජයාව ඝාතනය කරනවා කියලා තියෙන දවසේ. එහෙමයි සන්නස්. ධර්මාශෝක අධිරාජයා සේවකයන්ට කියනවා ආදීන් උපරාජගේ රජසැප අවසන්. දැන් උපරාජව එකතු කරන් එන්න කිව්වා. එකතු කරන් එන්න කියද්දි සේවකයෝ කියනවා දේවයිනී එකතු කරන්නම් එන්න හම්බ වෙන්නේ උස්සගෙන තමයි එන්න වෙන්නේ කිව්වා. එහෙනම් ඔසවගෙන හරි එන්න කිව්වා. ඒ ඔසවගෙන එනකොට ලක්ෂාන් හොඳටම කෙට්ටු වෙලා.
එහෙමයි සන්නස. ඇදීලා ගිහිල්ලා දුකටපත් වෙලා සුදු මෙලි වෙලා ඉන්නවා. එතකොට ධර්මාශෝක අධිරාජය අහනවා ඈ තිස්සය මං ඔහෙට සතියක් රජ සැප දුන්නනේ. ඔහේ රජ සැප භුක්ති විඳලා සතුටින් මේ කාලා නටලා හිටියේ නැද්ද? එතකොට කියනවා මහරජේ දවස් 7කින් මැරෙනවා කියලා මතක් වෙනකොට මට මොන රජ සැපක්ද? මට මොන නැටිලිද කිව්වා. ලස්සන කතාවක් කියනවා එතකොට. එහෙමයි. ධර්මාශෝක අධිරාජය කියනවා ඈ උපරාජය ඔහේ සතියකින් මැරෙනවා කියලා හිතලා ඔච්චර ඔය નિසරු වූ කාමයට ඇලුන් නැත්තම් ඉහළට ගන්න හුස්ම පොද පහළට හෙලන්නත් කලින් මරණය එන්න පුළුවන් කියලා හිතන භික්ෂූන් කොහොමනම් ලාමක වූ කාමයේ ඇලෙන්නද? බලන්න සිහි උපද්ද වෙටි. එහෙමයි සන්නස. අවසානයේ උපරාජ තිස්ස කියලා කියන්නේ සම්බුද්ධ ශාසනය පැවිදිලා රහතන් වහන්සේ නම බවට පත් වුණා. ඒ නිසා මිනිසෙකුගේ ජීවිතේ මරණය ගැන සිහි කිරීමෙන් එච්චර පරිපූර්ණ සැපයකටත් යනවා නම් මේ ලෞකික සැපේ ලෞකික දියුණුව ගැන ලක්ෂණ කවර කතාවද? එහෙමයි සන්නස. ඒ විදිහට සිහිය උපද්දව දෙන්න අද භාගතුන් වහන්සේ නමක් නැහැ. ඒ වගේ ධර්මයේ තියෙනව නේද සන්නස? ඒ දහමින් අපිට පුළුවන් හරිය තෝරගන්න. බුදුරජාන් වහන්සේ පිරිනිවන් පානකොටම ලක්ෂණ වදාළනේ. ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්දය ඔබට හිතෙන්න පුළුවන් මේ මෙහෙම හිතුවිල්ලක්. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ දැන් පිරිනිවන් පෑසේක. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ අතීතයට ගියසේක. දැන් අපිට ශාස්ත්‍රුන් වහන්සේ නමක් නැතය කියා. ආනන්දේ එසේ නැසතිය යුත්තේය. තථාගතයන් වහන්සේගේ ඇවෑමෙන් තථාගතයන් වහන්සේ වදාළ ධර්මය ඔබට ශාස්ත්‍රු වෙයි. තථාගතයන් වහන්සේ පැන වූ විනය ඔබට ශාස්ත්‍රු වෙයි. එන ලක්ෂණ අදටත් ජීවිතේට මඟ පෙන්වීම කරන ශාස්ත්‍රුන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ ශාස්ත්‍රුන් වහන්සේ තමයි ධර්මයත් විනයත්. ඒ නිසායි අපි අපේ ගුරු දේවයන් වහන්සේ මේ මහමෙවුනාව භාවනා අසුප සංචිතය ආරම්භ කරලා මුල් අවදියේ ඉඳලා ලොකු සංස එකම වචනයක් කිව්වා. බුදුරජාන් වහන්සේ වදාරපු දේම ඉගෙන ගන්නට. බුදුරජාන් වහන්සේ වදාළ දේම තමන්ගේ ජීවිතේ මාර්ගෝපදේශය කරගන්නට. එහෙම මේ ලොකු ස්වාමීන් වහන්සේ ආරම්භ කරපු කාලේ ඉඳලා කිව්වා. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාළේ කුමක්ද කියලා මේ සාමාන්‍ය මිනිසයාට ඉක්මනට ඉගෙන ගන්න පහසු වෙන්න පුදුම වේගකින් පොත් පරිවර්තනය කළා. එහෙමයි. භාග්‍යතුන් වහන්සේගේ නිර්මල භාෂිතය සරල සිංහලෙන් කියව ගන්න. ඉතින් මේ කරපු දේ සාමාන්‍ය මේ වර්තමානයේ ඉන්න යෞවනියෝ දන්නේ නැහැ. ඒ නිසා මේ වෙච්ච දේ දැනගෙන ඉන්න ඕන. මොකද්ද මේ වුනේ කියලා. මේ බුද්ධ භාෂිතය කියන එක ඉස්මතු කරන්න ගුරුදේවයන් වහන්සේ කොච්චර මහන්සියක් ගත්තද මේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රීමුක බුද්ධ වචනය කියලා. ඇයි ලක්ෂණ හේතුව ඒ ශාස්ත්‍රුන් වහන්සේ මුණ ගැස්සනවා වගේ දෙයක්. දේශනාවේ තියෙනවා මේ දැන් මව්පියන්ට අම්මා තාත්තා කියලා කියන්නේ දරුවෙකුට කෙලෙහි ගුණ සලකලා කෙලවරක් කරන්න බැරි දෙන්නනේ ලක්ෂණ. එහෙමයි සන්නස. හේතුව දරුවෙකුට මේ මනුස්ස ලෝකයට උපදින්න සියලු පාර හදලා දෙන්නේ අම්මා තාත්තා. ඒ අම්මටයි තාත්තටයි සාමාන්‍යයෙන් දෙවුරු උඩ තියාගෙන කෙලෙහි ගුණ සලකන්න මහන්සි ගත්තත් අවුරුදු 100ක් කරත් කෙලෙහි ගුණ සලකන්න බෑ. එහෙමයි සන්නස. හැබැයි ඒ අම්මටයි තාත්තටයි කෙලෙහි ගුණ සලකලා ඉවර කරන්න පුළුවන්. ඒ මව්පියන්ව ශ්‍රද්ධා සීල සුත තියාග ප්‍රඥා කියන සීක බලවල පිහිටෙවුවොත්. එහෙම මව්පියන්ටත් කෙලෙහි ගුණ සලකලා ඉවර කරන්න පුළුවන්. හැබැයි යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේව සරණ යන්න කියලා දුන්නා නම් ධර්මයේ සංගරුවන සරණ යන්න කියලා දුන්නා නම් ඒ කෙනාට කෙලෙහි ගුණ සලකලා ඉවර කරන්න බෑ. ඒක අපි හොඳට මතක තියාගන්න ඕන. එහෙම මතක තියාගත්තේ නැත්නම් මේ කෙලෙහි ගුණ සලකා නිම කළ නොහැකි තරම් ගුණයක් තියෙන කෙනාටත් නිස්කාරණේ ගරහලා තමන්ගේ ජීවිතයට ගොඩාක් පව් පුරව ගන්නවා. ඒ නිසා මේ ලොකු ස්වාමීන් වහන්සේ හරියට මහන්සි ගත්තා. බුදුරජාණන් වහන්සේගේ නිර්මල භාෂිතය මේ සාමාන්‍ය මිනිසයාට ඉගෙන ගන්නට අවකාශ සලසලා දෙන්න. එහෙමයි සන්නස. ලොකු ස්වාමීන් වහන්සේ දහම් කතාව කළෙත් ඒ උදෙසා සියලු දහම් පොත පරිවර්තනය කළෙත් ඒ උදෙසා මේ මෑතක ශාස්ත්‍රුන් වහන්සේගේ අනන්ත ගුණ කඳ හඳුනාගෙන සරණ යන්න අච්චරිය මනුස්සු ග්‍රන්ථය එහෙමයි. මේ හැමදේම
බුදුරජාණන් වහන්සේගේ සරණ ලබා දෙන්න. ඒ නිසා අපි මේක හොඳට තේරුම් අරගන්න ඕන. විශේෂයෙන් මේ අර වර්තමානයේ යෞවනියෝ ඒ අර අතීත ඉතිහාසයක් ගැන ලොකුවට දන්නේ නැති නිසා මේ උනේ මොකද්ද කියන එක ගැන අවධානයකින් තොරයි. ඒක ගැන දන්නේ. මේ මහමෙවුනා භාවනා අසපු සංචිතය ආරම්භ වෙන්න කලින් ගුරුදේවයන් වහන්සේ මේ ආරම්භ කරන්න කලින් තිබ්බේ මොකද්ද කියලා දන්නේ. දන්නේ නැති නිසා ඉතින් අර තියෙන හැම පඹගාලකම පැටලෙන ස්වභාවයෙන් යුක්තයි වර්තමානයේ තරුණ තරුණියෝ. ඒ නිසා ඔබට මේ කරන මඟ පෙන්වීම මේ වචනය කියන්නේ ඔබේ ජීවිතයේ යහපත කැමති නිසා. ඔබ කෙරෙහි අනුකම්පාවෙන් කියන කතාවක් මේ. බුදුරජාණන් වහන්සේගේ භාෂිතයම ඉගෙන ගන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම ඉගෙන ගන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුවාවෙන් වැරදි දේවල් ඉගෙන ගන්න එපා. ඒ වැරදි දේවල් ඉගෙන ගත්තොත් පින්වතුනි ඔබට ශාස්ත්‍රුන් වහන්සේ අහිමි වෙලා යනවා. ශාස්ත්‍රුන් වහන්සේ අහිමි වෙනවා කියලා කියන්නේ මේ ලද මනුස්ස ජීවිතේ වෙන ඊට වඩා අවාසනාවක් නැහැ. මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ ඊට වඩා අවාසනාවක් නැහැ බුදුරජාණන් වහන්සේගේ ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ සරණ අහිමි වෙනවා කියන එක තරම්. ඒ නිසා මේ හැබෑවටම ධර්ම දේශකයා කියන කෙනාව අඳුන ගන්න ඕන. හැබෑවටම කල්යාණ මිත්‍රයා කියන කෙනාව අඳුන ගන්න ඕන. ඒ අඳුනගෙන අපි හරියට ධර්මයේ ගලපගත්තොත් ඔය හැබෑවටම මේ ධර්මදේශකයා කියන එක ලක්ෂණ අපේ බණ පොත්වල හොඳට තෝරලා දීලා තියෙනවා. එහෙමයි සනස. ඒ මත පිළිහිටලා තමයි මේ ගුරුදේවයන් වහන්සේගේ ආශිර්වාදයෙන් මේ මහමෙවුනාවේ සියලු භික්ෂුන් වහන්සේලා දහම් කතාව සිද්ධ කරන්නේ ඒ මත පිළිහිටලා. එහෙමයි. ඒ මොකද්ද අපේ බණ පොතේ තියෙන ලස්සන කතාව. ඒකේ කියනවා මේක තියෙන්නේ ධර්ම ප්‍රදීපිකාවේ. මේ ධර්ම දේශකයා කියන්නේ කවුද? ඒක ලස්සනට තෝරලා තියෙනවා. බුදුරජාන් වහන්සේ තමයි කියනවා මේ ලෝකේ සම්බුද්ධ රාජ්‍ය. ඒ සම්බුද්ධ රාජයන් වහන්සේගේ ආඥාව තමයි කියනවා ධර්මය. රජෙකුගේ ආඥාවක් රජෙකුට රටවැසියාට දැනුම් දෙන්න උවමනා වුණාම ඒ රජුරුව කරනවා කියනවා මේ රජුරුවන්ගේ මේ අනබෙරකාරයන් ටිකව ගෙන්නනවා. ගෙන්නලා අනබෙරකාරයන්ට අර රාජකීය ආඥාව දෙනවා. මේක අරගෙන ගිහිල්ලා මේ ගන්ධනව සිසාරා මගේ ආඥාව කියාපල්ලා. රජවරු ඒ කාලේ කරපු පිළිවෙල. එතකොට අර අනබෙරකාරයා ගිහිල්ලා අර අනබෙරේ ගහලා මිනිස්සු ඒක රාශි වුණාට පස්සේ මොකද කරන්නේ? අර ආඥාව අරගෙන අසව් කියලා මුලින් ඉඳලා රජුගේ ආඥාව කියවනවා. එහෙමයි. මේ අනබෙරකාරයා තම තමන්ගේ ව කියන්නේ නැහැ නේ. අනබෙරකාරයා කරන්නේ මොකද්ද? රජුරුවන්ගේ ආඥාව කීමයි. එහෙමයි. සියලු ධර්ම දේශකයන් වහන්සේලා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සිට මන්තානිපුත්ත පුන්න මහරහතන් වහන්සේගේ සිට සියලු දේශකයන් වහන්සේලා ආන්ගේ අනබෙරකාරයන් බඳුයි. බුදුරජාණන් වහන්සේගේ භාෂිතය මේ දෙව් මිනිස් ලෝකයට කියනවා. මේන්න මෙසේ භාග්‍යතුන් වහන්සේ වදාළසේක. මේ බුදුරජාණන් වහන්සේගේ වචනයයි. මේ තැනදී මේ කෙනා අරඹයාය බුදුරජාණන් වහන්සේ මේ වදාළේ. ආන් ඒක තමයි හැබෑවටම ධර්ම දේශනාව. එහෙමයි. එතකොට ඒකේ හරිය ලස්සනට තියෙනවා. අනබෙරකාරයාත් යම් ප්‍රශංසාවක් ලබනවා කියනවා. අනබෙරකාරයා ලබන ප්‍රශංසාව මොකද්ද? මිනිස්සු ප්‍රශංසා කරනවා කියනවා. රජුගේ ආඥාව හරි ලස්සනට කිව්වා. කියන ප්‍රශංසාව විතර අනබෙරකාරයට ලැබෙනවා කියනවා. එහෙමයි. ඉතින් ආන් ඒ වගේ දේශකයන් වහන්සේලා යම් ප්‍රශංසාවකට බඳුන් වෙනවා. නිර්මල බුද්ධ භාෂිතය අපිට හරි ලස්සනට කියලා දුන්නා. හරි පැහැදිලිව කියලා දුන්නා. එපමණයි දේශකයන් වහන්සේ ලබන ප්‍රශංසාව. අද කාලේ අර ඇතැන් හිස් පුද්ගලයෝ සුගත වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට ලැබෙන ඒ උතුම් චීවරය දරාගෙන ඇතැන් වෙලාවට මේ නොයෙක් අධර්මයන් කියන නිසා ඇත්තෙම මේ අවස්ථාවක් ලැබිච්ච වෙලාවේ මම මේ කාරණේ සිහිපත් කළේ. ඒ නිසා හරියට අඳුනගන්න දක්ෂ වෙන්න නිර්මල බුද්ධ භාෂිතය. ඒ අඳුනාගත්තොත් තමයි ඔබට ශාස්ත්‍රුන් වහන්සේ උමන ගෙහෙන්නේ.
එහෙම ඇසනාස. මේ අකාලික වූ දහමින් පිහිට ලබා ගන්න අපි උත්සාහ කරන්න ඕනේ. ඉතින් යෝන් දහම් වැඩසටහනයකට හොඳම අවස්ථාවක්. තරුණ පිරිස ඉලක්ක කරගෙනම ශ්‍රද්ධා රූප වාහිනියෙන් ලක්විර ගුවන්විදුලියෙන් සත්පුරුෂ සමාජයක් වෙනුවෙන් තමයි මේ වැඩසටහන ගෙනෙන්නේ. ඉතින් මේක මේ හීන පෙන්වන වැඩසටහනක් නෙමෙයි, පාර කියා දෙන පාර පෙන්වන වැඩසටහනක්. ඉතින් අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයකට යන්න. අද දවසට මතක් කරනවා දායකත්වයේ ලබා දෙන පින්වන්ත පිරිස සසින්දු සුපුන් මහත්මිය වගේම චාමිනී ශම්මි මහත්මිය. මේ පින්වන්ත දෙපළයි අද දවසේ දායකත්වයේ ලබා දෙන්නේ. ඔබටත් පුළුවන් ඉදිරි දවසක් වෙන් කරගන්න. ඒ ගැන විස්තර දැනගන්න කතා කරන්න මේ දුරකථන අංකයට 071 232 88 87ට 071 232 88 87 ඔබට දායකත්වය ලබා ගන්න පුළුවන්. කමෙන්ට් කරලා තියන්න ඔබේ ප්‍රශ්න ටික අපි ගෙහින් එන්න මික්වටනම කෙටි විරාමයකට. රැඳලා ඉන්න ශ්‍රද්ධා රූප වාහිනිය ලක්වර ගුවන්විදුලිය සමගින්ම. විරාමෙන් අනතුරු අපි නැවතත් එකතු වන්නේ යෝන් දහම් වැඩසටහනත් එක්ක. ඉතින් අපි අදත් ඔබට ඔබේ ගැටලු වලට උත්තර දෙන්න තමයි ගොඩක් පින්වත් ස්වාමීන් වහන්සේත් එක්ක උත්සාහ කරන්නේ. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා ඔබේ ප්‍රශ්නය සටහන් කරන්න. Facebook live එකට ඔබට කරන්න තියෙන්නේ කමෙන්ට් එකක් විදිහට සරලව කෙටියෙන් ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඉතින් අපි මේ ප්‍රශ්න තෝරගෙන පින්වත් ස්වාමීන් වහන්සේට යොමු කරන්න සූදානම්. අපි මතක් කරනවා අද දවසේ යෝන් දහම් වැඩසටහන ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ වගේම ලක්විර ගුවන්විදුලිය ඔස්සේ විකාශනය කරන්න ප්‍රතිපර දායකත්වයෙන් එකතු කරන පින්වන්ත පිරිස සසින්දු සුපුන් මහත්මිය වගේම චාමිනී ශම්මි මහත්මිය පින්වන්ත දෙපළයි දායකත්වය ලබා දෙන්නේ. අද 28 වන ජන්මදිනයේ දින චාමිනී ශම්මි බිරිඳට නිදුක් නිරෝගී සුවපත් භාවයේ වගේම උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න ආශිර්වාද කිරීමේ පින්වන්ත අරමුණ පෙරදරිව තමයි අද දායකත්වය ලබා දෙන්නේ. ඔබටත් පුළුවන් මේ වගේ උතුම් අරමුණක් සමග ඔබ ජීවිතේ විශේෂ දවසක් වෙන්න පුළුවන්. ඉතින් මේ දවස් පුණ්‍යවන්ත විදිහට සමරන්න අවස්ථාව තියෙනවා ශ්‍රද්ධා මාධ්‍යාලයත් එක්ක එකතු වෙලා. ඒ ගැන විස්තර දැනගන්න කතා කරන්න අපි දුරකථන අංකය ඔබට මතක් කරන්නම් 071 232 88 87 071 232 88 87ට කතා කරලා ඔබටත් පුළුවන් ඉදිරි දවසක් වෙන් කරගන්න. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ බොහෝ දෙනා අපිට කමෙන්ට් කරලා තියෙනවා, ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අතරින් ස්වාමීන් වහන්සේ මම දැක්කා අපූර්ව මේ අදහසක් ඉදිරිපත් කරලා තිබුණා. ඒ තමයි පින්වත් ස්වාමීන් වහන්සේ මා විසින් දිනක් ඉදිරිපත් කළ ගැටලුවක් සඳහා ඔබ වහන්සේ අඟුලිමාල සේරජානන් වහන්සේට ජීවිතේ පූජා කරමින් වන්දනා කරගන්න කියලා කිව්වා. ඉතින් මම අඟුලිමාල සේරජානන් වහන්සේගේ පින්තූරයගෙන පූජාවක් පවත්වා ජීවිතේ පූජා කළා. මට සෑය වන්දනා කරන්න යාමට නොහැකි නිසා 28 පොහොය දින කිරියාහාර පූජාවත බාරගත්තා. මම බොහෝ පීඩාකාරී ජීවිතයක් තමයි ගත කළේ. ජීවිත පූජාවෙන් පස්සේ මට තිබූ මානසික පීඩා සියල්ල දුරව ගියා. ලක්ෂි කුමුදුනී තමයි මේ විදිහට තමන්ගේ ජීවිතයට යහපත එකතු කරගෙන තියෙන්නේ ස්වාමීන් වහන්සේ. එතන අපිට සතුටු වෙන්නේ ස්වාමීන් වහන්සේ. ඔව් ඇත්තෙන්ම අපි නිරන්තරයෙන් සිහිපත් කරන කාරණාවක් ජීවිතයට විසඳා ගන්න අමාරු විදිහේ ගැටලු වෙනවා. ඇත්තෙන්ම ලක්ෂණ ගත්තොත් එහෙම විය ජීවිතය කියලා කියන්නේ එහෙම නොයේක් කරදර කංකටොළු දුක් ගැහැට පිරිච්ච එකක් නේ. එහෙමයි ස්වාමීන්. දුක් ගැහැටයක් කරදරයක් කංකටොළුවක් එනකොට පින්වතුනේ අපිට හිතෙනවා මේවා අපිට විතරක් එන ඒවා කියලා. නමුත් අපි හොඳට තේරුම් අරගන්න ඕන මේ ජීවිතේ ගත කරනකොට හැම දිනෙකටම වගේ ඔය පීඩා කරදර දුක් ගැහැට එනවා. ඒ දුක් ගැහැට එනකොට ඉතින් අපි ධර්මයේ තුලින් ජීවිතය ගැන කල්පනා කරලා ජීවිතය ගැන නුවණින් තේරුම් අරගෙන ඒ ප්‍රශ්නේ සෑහෙන කොටසක් අපිට විසඳ ගන්න පුළුවන්. ඒ වගේම තව පැත්තක් තියෙනවා අපිට මේ ඒ වගේ ධර්මානුකූල දැක්මකින් ජීවිතේ ප්‍රශ්නෙට මුහුණ දෙන ගමන් අපිට පුළුවන් මේ තෙරුවන් සරණ ගියපු බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ කියන මේ ලෝකයේ උතුම්ම සරණ තමන්ගේ ජීවිතේ සරණ කරගත්ත අය විදිහට අපිට ඒ තෙරුවන් කෙරෙහි ප්‍රසාදයෙන් යුතු දෙවිවරුන්ගේ ආශිර්වාදය ලැබෙන වැඩපිළිවෙලක්. ඊළඟට තෙරුවනේ ආශිර්වාදය ලැබෙන වැඩපිළිවෙලක්. තුන් 13 වහන්සේලාගේ ආශිර්වාදය, ඒ රහතන් වහන්සේලාගේ තේජානුභාවය ලැබෙන වැඩපිළිවෙලක් අපේ ජීවිතේ අනුගමනය කරන්න අපිට පුළුවන්.
ඉතින් ඒ උදෙසා තමයි අපි නිරන්තරයෙන් ඔබේ ජීවිතයට විසඳා ගන්න අමාරු විදිහේ ප්‍රශ්න එනකොට අංගුලිමාල සෑරජානන් වහන්සේ වන්දනා කරන්න යන්න. සෑරජානන් වහන්සේ බොහොම ගෞරවයෙන් වන්දනා කරලා සෑරජානන් වහන්සේට ජීවිතේ පූජා කරන්න. එතකොට ඒ ප්‍රශ්නෙට විසඳුම කරා යන පිළිවෙලක් ඔබට හැදෙයි කියලා අපි සිහිපත් කළේ. ඇත්තටම මේ අද දවසේත් ලක්ෂාන් විමසුවා අර මේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න දුවකගේ ප්‍රශ්නයක්. ඒ කෙනාටත් අපි සිහිපත් කරන්නේ මේ සෑරජානන් වහන්සේ වන්දනා කරන්න යන්න. ගිහිලා සෑරජානන් වහන්සේට ජීවිතේ පූජා කරලා සෑරජානන් වහන්සේගේ මේ සෑරජානන් වහන්සේ විතා ගෞරවයෙන් වන්දනාමාන කරලා දෙවිවරුන්ගෙන් මේ කාරණේ සිහිපත් කරන්න. ඉතින් ඔබට ඒ සඳහා විසඳුමක් කරා යන්න පිළිවෙලක් හැදේවි. දැන් සයන්ස් මම දන්න විදිහට මේ බොහෝ දෙනෙක් මහසෑය වන්දනා කරන් එන්නේ අඟුලිමාල සයත් මහසෑයත් වන්දනා කරගෙන නේද සයන්ස්? දැන් මේ ජීවිතේ ගත්තාම ලක්ෂාන් මේ කල්යාණ මිත්‍ර ඇසුරක් උතුම් සත්පුරුෂ ඇසුරක් නිසානේ. දැන් අපිම දැක්කානේ ලක්ෂාන් මේ සත්පුරුෂ වෙස් අරගෙන ඉන්න අසත්පුරුෂයෝ සෑය බෝධිය වඳිනකොටත් ගරහන හැටි. එහෙමයි. ඉතින් මිනිස්සෙකුගේ ජීවිතේ වේගෙන් ලක්ෂාන්. දැන් මේ කාලේ ගත්තාම අපිට අපි ඒ කාලේ නම් අපේ ආච්චිලා සීයලා ගැන අහනවා. ආච්චිලා සීයලා 90 98 කොසීයත් පන්නලා සමහර ලාවට එහෙම හිටියා කියලා. එහෙමයි. දැන් ඒවා නිකන් කතන්දර වගේනේ. ඒකයි සයන්ස්. ඒ කියන්නේ දැන් මේ කාලේ වෙනකොට අපිට ඇත්තටම අවුරුදු 80 පන්නනවා කියලා කියන්නේ දීර්ඝායුෂක්. එහෙමයි. ඒ වගේ ජීවිතයක්නේ අපිට තියෙන්නේ. අපි මේ අපිට හිතා ගන්නවත් බැරි තරම් ඉක්මනින් අපිට මෙහි ඉන්න තියෙන කාලේ අහිමි වෙලා යනවා. ඒ අහිමි වෙන ජීවිතේ අපිට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුණ ගැහුණාම ඒ ධර්මයේ මුල් කරගෙන ධර්මානුකූල හිතුවිලි ඔස්සේ ධර්මයේ පුරුදු කරලත් අපිට ජීවිතේ යහපත සලස ගන්න පුළුවන්. ඒ වගේම අනිත් පැත්ත කලාතුරකින් මිනිසෙකුගේ ජීවිතේට මේ තෙරුවන් සරණ මුල් කරගත්ත මෙහෙම ජීවිතයක් ලැබෙන්නේ. මේ සංසාර ගමනේ යන ජීවිතේට. එහෙමයි. ඒ ජීවිතය තුළ ධාතුන් වහන්සේලා වැඳගෙන සෑය බෝධිය වැඳගෙන පින්පුරා ගන්නවා කියන්නේ. ඒක සුළුපටු එකක් නෙමෙයි. ඒක සුළුපටු එකක් නෙමෙයි. දැන් අර එක තැනක තියෙන ලක්ෂණ ඒක හරි ලස්සන සිදුවීමක්. පේතවස්තුවේ තියෙන්නේ. නාරද මහතෙරුන් වහන්සේට ප්‍රේතෙක් හම්බ වෙනවා. ওই පෙරේතයා හිටියේ එක සෑයක. ඒ සෑ රජාන් වහන්සේ පේන දුරින් දන ගහගෙන මේ පෙරේතයා ඉන්නවා සෑය පේනවා. සෑය පෙනෙද්දී මේ පෙරේතයාට පිටිපස්සේ මේ කර්මානුරූප දේවල් මේවා. එහෙමයි සර්. පෙරේතයාට පිටිපස්සෙන් ඉඳගෙන තව පිරිසක් මේ ඇඟේ කෑලි යන තරම් සැරට කසයකින් තලනවා කියනවා. තව පිරිසක් පිහි අරගෙන කට කපනවා කියනවා. තව පිරිසක් ලුණු ඉහිනවා කියනවා. ඉතින් මහා වේදනාවක් විඳ විඳ හිටියේ. එහෙමයි. ඉඳිද්දී අපේ නාරද මහතෙරුන් වහන්සේ ළඟට ගියාම අර ඒ වෙලාවට ඒ මොහොතට අර විඳවන එක නැවතුණා. නැවතුණාම නාරද මහතෙරුන් වහන්සේ කතා කරනවා මොකෝ මේ සෑයක් වගේ උතුම් තැනකට වෙලා ඒකත් දැක දැක ඔහි මේ විඳවන්නේ. කිව්වා අනේ ස්වාමීනි විඳවන්න ඕන විදිහටනේ මං ජීවත් වුනේ කිව්වා. ඒතර කියනවා මේ නාරද මහතෙරුන් වහන්සේ ඔහිට වෙච්ච දේ කියන්නේ. කිව්වා අනේ ස්වාමීනි මම මනුස්ස ලෝකේ ගත කරද්දි මේ සෑය බෝධිය වැන්දාට ඒ වගේ ඇති ප්‍රතිඵලයක් නැහැ කියන අදහසෙන් මං හිටියේ. ওই සෑරජාන් වහන්සේලා වැන්දට ඇති වැඩේ මොකද්ද? සෑරජාන් වහන්සේලාට උපස්ථාන කරාට ඇති වැඩේ මොකද්ද කියලා ඔහොම හිතුවිලි වල මං හිටියේ. එහෙමයි. හැබැයි මගේ බිරින්දයි ලේලි දෙන්න හරි ආස කළා කියනවා සෑ වන්දනාවට. ඒ සෑරජාන් වහන්සේ වඳින්න ආසාවේ දවසක් මේ සෑයම වැඳ ගන්න දෙන්න පිටත් වෙලා මලුත් කඩාගෙන එන්න ලැහැත්ති. එන්න ලැහැත්තිනකොට මෙයා නැවැත්තුවා. මෙයා කිව්වා උඹලාට කන්න හොයලා දෙන්නේ මම. උඹලා සම්පූර්ණයෙන් මේ යපෙන්නේ මන් නිසා. සෑයට නෙවෙයි මට වැඳපල්ලා කිව්වා. ඔය යන ගමන નિසරුයි යන්න එක අඩියක් ගෙදරින් එළියට කියලා නැවැත්තුවා. ඒ නවත්තපු එක ඒකට කටනේ පාවිච්චි කළේ. එහෙමයි සර්. කට පාවිච්චි කළා නැවැත්තුවා. නවත්තපු එකෙන් මේගොල්ලන්ගේ සෑ වන්දනාවට බාධා වුණා. එදා සෑරජාන් වහන්සේ උදෙසා කඩාගත්ත මල් ටික ගෙදරම පර වුණා. සෑරජාන් වහන්සේට පූජා කරන්න කියලා ලැහැත්ති කරගත්ත දේවල්
එහෙම්ම ගෙදරම මේ ඒවා මේ ගෙදරම තියාගෙන එහෙම්ම පූජාවට පත් උන්නේ. හැබැයි මේ දෙන්න මේ මිනිස්සයාට හොරෙන් පස්සේ වැඳලා තියෙනවා සෑය. ඒ සෑය වැඳපු දෙන්න දෙව්දූලා වෙලා නිරන්තරයෙන් රතවලින් ඇවිල්ලා සෑය වැඳලා යනවා කියනවා. ඒකත් පේනවා මේ පෙරේතයට. එහෙමයි. ඉතින් මේක තමයි මේවයි අපිට ප්‍රේතවස්තු ඉතුරු කරලා තියෙන්නේ. මේ ප්‍රේතවස්තුවේ රහතන් වහන්සේලා මේ දේවල් අපිට සංගායනා කර කර ආරක්ෂා කරලා අපිට කියවන්න මේ අපිට ඉගෙන ගන්න ඉතුරු කරලා තියෙන්නේ පින්වතුනි. මේ ජීවිතය ගැන ඔය නොතේරෙන පැත්ත තේරුම් ගන්න. ඕක සාමාන්‍යයෙන් ඔය මේ සුද්ධ තාක්ෂණය දිනු කරලා හොයාගත්ත කිසි දෙයකින් ඕව හොයන්න බෑ. අපි සිතකය වචනේ පාවිච්චි කරලා ඒක වරද්දාගෙන වැරදිච්ච විදිහ මේ ප්‍රේත වස්තු විමාන වස්තු වල තියෙනවා. එහෙමයි. විමාන වස්තුවේ තියෙනවා සිතකය වචනේ යහපත කරගෙන දිනු වෙච්ච හැටි. ප්‍රේත වස්තුවෙන් තියෙනවා විනාශ වෙච්ච හැටි. ඒ නිසා මේවා කියවන්න. මේවා කියවලා මේ ජීවිතේ හරි ටික කාලයයි තියෙන්නේ. ඒ ටික කාලේ හොඳට තෙරුවන් ගැන පැහැදීමෙන් සෑය බෝධිය නිති වන්දනා කරන්න. ඒ වන්දනා කරන්න තියෙන සෑරජන් වහන්සේලා අතරේ උතුම් සෑයක්. අපගේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා 8 නමක් වැඩ හිඳින. අපගේ අඟුලිමාල මහරහත් මුනිදුන්ගේ ධාතුන් වහන්සේලා 10 නමක් වැඩ හිඳින. ඒ උතුම් සෑරජන් වහන්සේව අඟුලිමාල මහා සෑරජන් වහන්සේව ඔබ නිරන්තරයෙන් ජීවිත පූජාවෙන් වන්දනා කරන්න. ඒක ඔබේ ජීවිතයට බොහෝ කල් යහපත පිණිස පවතිනවා. එහෙම සනස්. ඉතින් මේ කාල සීමාව තුලත් ඔබට පුළුවන්කම දෙන උදෑසන 6:30 ඉඳලා රාත්‍රී 8:30 වනකම්ම අඟුලිමාල මහ සෑරජනන් වහන්සේ වන්දනා කරගන්න. ඉතින් බෝවත්තට ගිහිල්ලා ඔබත් ඒ උතුම් අවස්ථාව උදා කරගන්නට කියලා අපි ඔබට මේ ඩායි සිහිපත් කරනවා. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ මේ තවත් අපිට ප්‍රශ්න බොහෝමයක් ඉදිරිපත් කරලා තියෙනවා. භක්ති වීරසිරි තමයි ප්‍රශ්නය යොමු කරලා තියෙන්නේ. සිත ගැටෙන ස්වභාවය අවම කරගන්නේ කොහොමද කියලා තමයි අපෙන් අහලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ. ගැටෙන සිත මේ සාමාන්‍යයෙන් සමාජ ජීවත් වෙනකොට ගැටෙන නිමිත්තක් මුණ ගැහිච්ච ගමන් වහා හිත ගැටෙන ස්වභාවයේ ගොඩාක් දෙනෙකුගේ ජීවිතවල තියෙන එකක්. මේ ගැටෙන හිත දුරු කරගන්නට බුදුරජාණන් වහන්සේ වදාළ භාවනාව තමයි මෛත්‍රී භාවනාව. මෙත්සිත වැඩීම. සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහා නැත්තෝ වෙත්වා, ඊරිසියා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, ශාන්ත සුවයෙන් සැනසෙත්වා කියන හිත නිතර පතුරවන එක. ගැටෙන හිතක ඕවා නෙවෙයි වැඩ කරන්නේ. ගැටෙන හිත ඇතුලේ වැඩ කරන්නේම මේ ඔව්වාට ප්‍රතිවිරුද්ධ විදිහේ මහා දුෂ්ට හිතුවිලි. ඒ හිතුවිලි දාමයෙන් තමයි නිතර නිතර ගැටෙන ස්වභාවයෙන් උපදින්නේ. ඒ නිසා හිතක් ඇතුලේ ඔබ නිතර පුරුදු කරන්න උත්සාහවත් වෙන්න. මේ ඇවිදිනකොට වෙන්න පුළුවන්, මේ වාඩි වෙලා ඉන්නකොට වෙන්න පුළුවන්. ඉරියව්ව ප්‍රශ්නයක් නෑ. ඔබ හිතින් මේක කරන්නේ. හිතින් කරන දේ ඔබ හොඳ අවධානයෙන් ඉඳලා මගේ ජීවිතේට මේ ගැටෙන ස්වභාවය හොඳ නෑ කියන එක ගැන යම් අදහසකින් ඉඳලා නිතර මෙත්සිත පුරුදු කරන්න හුරු වෙන්න. ඒක තමයි ජීවිතේට තියෙන මේ ගැටෙන ස්වභාවයෙන් ආරක්ෂා කරගන්න තියෙන හොඳම ක්‍රමය. ඊළඟ එක තමයි බුදුරජාණන් වහන්සේ වදාලා ඔය ගැටීමෙන් හිත රැකගන්න හොඳ උපදේශයක්. පූර්ව යෝජනාවල් මේ හිතට කරලා තියෙන එක. කලින් යෝජනා කරනවා අපි හිතට. ඒ කලින් යෝජනා කරලා තියෙන දෙයින් ලොකු ආරක්ෂාවක් මේ ජීවිතේට තියෙනවා. බුදුරජාණන් වහන්සේ ওই කාරණේ වදාළේ මෝලිය පග්ගුණ කියලා එක භික්ෂුන් වහන්සේ නමක් හිටියා පින්වතුනි කාලේ. ඒ භික්ෂුන් වහන්සේ තරී ගැටෙන කෙනෙක්. ඉක්මනට කේන්ති යනවා. බුදුරජාණන් වහන්සේ මේ මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේට කතා කරලා කියනවා මෝලිය පග්ගුණ ඔබ මේ සාමාන්‍ය සමාජයේ ජීවත් වෙනකොට මේ එකිනෙකා ඇසුරු කරනකොට ඔබට මේ කලටත් අකලටත් මේ අය වචන කතා කරයි. එකට ඉන්න අය දැන් ලක්ෂණ මේ අපි ඉන්නේ නොඒක අය ඇසුරු කරන්න වෙන සමාජයකනේ. එතකොට මේ සමාජයේ ඉන්න ඇතැම් මිනිස්සු ඒ මිනිස්සු වචන කතා කරන්න ගියාම දැන් ඇතැම් අය නැද්ද ඒ වචන හරි අහගෙන ඉන්න ප්‍රියයි. එහෙමයි. හිත නිවිලා යනවා. හැබැයි සමහරු ඉන්නවා මේ බයිනවත් නෙමෙයි.
හැබැයි කට ඇරියොත් හරි කරකසයි ඒ වචන. එහෙම මිනිස්සු හම්බෙන්නේ නැද්ද? හම්බෙනවා. එතකොට අපිට ජීවිතේ ගත කරද්දී මිහිරි වචනත් අහන්න ලැබෙනවා. කරකස වචනත් අහන්න ලැබෙනවා. සමහරු ඉන්නවා කට ඇරියොත් බොරුවක්මයි කියන්නේ. ඒ බොරු අහන්න වෙනවා. ඊළඟට සත්‍යයත් අහන්න ලැබෙනවා. ඇතැන් වෙලාවට මේ සමාජයේ ජීවත් වෙනකොට අපිට යහපත පිණිස පවතින අපිට දියුණුව පිණිස පවතින හොඳ වචනත් අහන්න ලැබෙනවා. ඊළඟට අපිට අපිව විපතේ හෙළන මහා නරක වචනත් අපිට අහන්න ලැබෙනවා. මේ වගේ අහන්න ලැබෙන ඒවා ගැන කිව්වොත් එහෙම සෑහෙන වචන ගොඩක් අපිට එකිනෙකාගෙන් අහන්න ලැබෙනවනේ. එහෙමයි. එහෙම අහන්න ලැබෙනකොට ඒ අහන්න ලැබෙන වෙලාවේ තමයි මේ ගැටීම් හටගන්නේ. ඒ ගැටීම හටගන්න කලින්ම තමන් හිතට යෝජනාවක් කරලා තියන්න කියනවා බුදුරජාණන් වහන්සේ. මට කලටත් අකලටත් වචන අහන්න ලැබෙයි. මට සත්‍යයත් අසත්‍යයත් අහන්න ලැබෙයි. මිහිරි වචනත් අමිහිරි වචනත් අහන්න ලැබෙයි. හැබැයි ওই මොකක් අහන්න ලැබුණත් මම මගේ හිත වෙනස් කරගන්නේ. මං පාපී වචනයක් කියන්න යන්නේ. මං තරහ ගන්නේ. මං මෙත් සිතින් ඉන්නවා. මං ඇවිස්සෙන්නේ. ආන් එහෙම හිතට හුරු කරනවා. ඒක කලින් කරන එකක්. පූර්ව යෝජනාවක්. අපි දැන් සාමාන්‍යයෙන් අපි හිතමු ඔය සම්මුඛ පරීක්ෂණයකට අපි යනවා කියලා. සම්මුඛ පරීක්ෂණයකට ආයතනයකට යනකොට අපි නිකන් කල්ැතුව සූදානම් වෙනව නේද මේ හිතට යම් අදහසක් දීලා මේ වගේ වැහුවොත් මම මෙහෙම උත්තර දෙනවා. එහෙමයි සර්. මම මේ විදිහට ඉන්න ඕන මගේ වැදගත්කම ආරක්ෂා වෙන විදිහට මම මේ පිළිවෙලට ඉන්න ඕන කියලා අපි යෝජනා කරනෝනේ. ඒ යෝජනාවත් එක්ක අපිට එතෙන් ගියාට පස්සේ මේ යම් පහසුවක් නැද්ද? පහසුවක් තියෙනවා. ආන් ඒ වගේමයි මේ හිතට අපි පූර්ව යෝජනා කරලා තියෙනවා. මේ සමාජයේ ජීවත් වෙන අය මොනවා කිව්වත් මං ගැටෙන්නේ. එහෙමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඊට එහා ගියපෙකුත් වදාලා. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මේ ඇතැම් වෙලාවට මේ සමාජයේ ජීවත් වෙන මිනිස්සු අතින් ගහන්න පුළුවන්. ගල් වලින් ගහන්න පුළුවන්. පොළු වලින් ගහන්න පුළුවන්. ආයුධයකින් පහර දෙන්න පුළුවන්. මේ කොහොම වුණත් මම නම් මගේ හිත වෙනස් කරගන්නේ. මම පාපී වචනයක් කතා කරන්නේ. පාපී වචන කතා කරොත් ඒක මටමයි විපත. ඒ නිසා මම මෙත් සිතින් ඉන්නවා. අනේ මේ සත්‍යය සුවපත් වේවා කියන හිත විතරක් මං මේ මගේ හිතින් පතුරුව ඉන්නවා කියන හිත ඔබ පුරුදු කරන්න. ඒක කලින් යෝජනා කරන්න. කලින් යෝජනා කර කර හිත ආරක්ෂා කරගන්න දක්ෂ වෙන්න බුදුරජාණන් වහන්සේගේ ශාසනය මේවා කළා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මේ සම්බුද්ධ ශාසනයේ යම් කිසි භික්ෂුවක් ඉන්නවා නම් මෙන්න මෙහෙම. ඒ භික්ෂුවව ඇදගෙන යනවා සතුරු හොරු ඇවිල්ලා. හොරු පිරිසක් ඇදගෙන ගිහිල්ලා ඒ භික්ෂුවව ඒ භික්ෂුවගේ ශරීරය දෙපැත්තේ මිට තියෙන කියතකින් කපනවා. කියතකින් මේ ශරීරය කපනවා කියලා කියන්නේ කොහොම වේදනාවක්ද? ඒ කියතින් කපද්දිවත් අර සතුරු වූ හොරු ගැන ඒ භික්ෂුව තරහක් ඇති කරගන්න නැත්නම් බුදුරජාණන් වහන්සේ වදාලා ආන් යා තමයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව කරන කෙනා. ඉතින් එහෙම එකේ අනිත් තැන හිත ආරක්ෂා කර ගැනීම ගැන කවර කතාවද? එනිසා ඔබ එහෙම දක්ෂ වෙන්න. හිතට කලින් යෝජනා කරන්න. ඊළඟට නිතර මෙත් සිත පතුරවමින් ඉන්න මහන්සි ගන්න. ඔබටත් අවස්ථාව තියෙනවා ශ්‍රද්ධා රූපවාහිනී ලක්විරක වන්නතුලේ අහමෙන් නරමෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔබට ඔබේ ප්‍රශ්නේ කොහොමද ඉදිරිපත් කරන්න කියලා සමහර කෙනෙක් දන්නේ නැතුව ඇති. කරන්න තියෙන්නේ ශ්‍රද්ධා TV Facebook පිටුවට ගිහිල්ලා Facebook live එකට ඔබේ ප්‍රශ්නේ සටහන් කරන්න කමෙන්ට් එකක් විදිහට ඒ ප්‍රශ්න අපි සූදානම් අද දවසේ වැඩසටහන තුරම සජීවීව සාකච්ඡා කරන්න. එතන අවස්ථාව උදා කරගන්න කියලා ඔබට අපි ආරාධනා කරනවා. ඉතින් පින්නත් ස්වාමීන් වහන්සේ අපිට තවත් ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා බොහෝ දෙනෙක්. ඒ අතරින් අපිට ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා මේ විදිහට කෙනෙක් නිතරම වරදක් නැතිව අනිත් කෙනාට බනිනවා නම් වඩා හොඳම දේ අත්හැරීමද නැත්නම් සමාව දීලා ඔහුව යහමගට ගැනීමද කියලායි අපෙන් අහන්නේ ස්වාමීන් වහන්සේ. තමන්ගේ පැත්තෙන් නම් ඉවසීම. එහෙමයි. තමන්ගේ පැත්තෙන් නම් ඒ කියන්නේ තමන්ට තව කෙනෙක් නිතර චෝදනා කරනවා නම් නිතර වචන කතා කරනවා නම් නිතර හිත පෑරෙන දේවල් ආදී කියනවා නම් තමන්ගේ ආරක්ෂාව පිණිස තියෙන දේ තමයි ඉවසීම. ඒ නිසා එතෙන් කියන්න තියෙන්නේ ඉවසන්න කියන එක තමයි. මේ සමාජයේ ජීවත් වෙනකොට අපිට එහෙම පුද්ගලයෝ ඇසුරු කරන්න වෙන්න පුළුවන්. එතකොට අපි අපේ අවිය ගන්න ඕන.
අපේ ගාව තියෙන අවිය මොකක්ද? ගොඩාක් දෙනෙක් අවිය කියලා හිතන්නේ ලක්ෂණ. එහෙන් වචන කතා කරනකොට එහෙන් එකක් කියද්දි මෙහෙන් දෙකක් කියනවා නම් ඒක අවිය කියලා හිතන්න. එහෙම ඇසනස්. අනිත් අයත් උදව් කරන්නේ ඒවටනේ. ඔයා මෙහෙම කියනවා නෝ මෙහෙම කියන්න. කියලා එහෙමනේ කියන්නේ. එහෙමයි. ඉතින් ඒක නෙමෙයි අවිය. අවිය තමයි ඉවසීම. ඉවසන්න. රළු වෙන තරමට දැන් අපි හිතමු වචන කර්කශ වෙන තරමට අවිය තව ශක්තිමත් වෙන්න ඕන. ඒ අවිය තමයි ඉවසීම. ඉවසීමෙන් තමයි ඔබ රැකෙන්නේ. කන්තය බිහියෝ නවිජ්ජති. ඉවසීමට වැඩි තරම් වූ දෙයක් නැත්තේය කියලා හිතලා ඉවසන්න. ඒ කියන්නේ ඉවසීම තමයි උතුම්ම දේ. එහෙම ඇසනස්. තමන් ඉවසලා අපි හිතමු ඒ වචන කතා කරන කෙනා ඒ කෙනාට උපකාර කරන්න පුළුවන් පිළිවෙලක් තියෙනවා නම් අපි හිතමු එයා ඒ වගේ වචන ඒ වෙලාවේ කතා කරාට පස්සේ ඔබත් එක්ක හිතවත් ඔබ කියන වචනේ අහන ස්වභාවයකින් යුක්තයි කියලා. හදිසි කේන්ති කිය වෙලාවට තමයි යා වචන කියන්නේ. අනිත් වෙලාවට ඔබත් එක්ක බොහොම හිතවත් ඔබ කියන යම් වචනයක් පිළිගන්නවා. ආන්ගේ පිළිගන්නා ස්වභාවයෙන් යුක්ත කෙනෙකුට නම් ඔබට පුළුවන් උපකාරයක් කරන්න. ඔබට පුළුවන් මේ ඔයා මෙත් සිත වඩන්න පුරුදු වෙන්න. ඒක ඔයාට ගොඩක් හොඳයි. මොකද නිතර කේන්ති යන්නේ කොහොඳනේ. මේ වගේ කියලා මේ එයාව යම් යහපත් පැත්තකට යොමු කරගන්න පුළුවන් ඔබ කියන වචනේ අහනවනම්. හැබැයි එහෙම නැති කෙනාට ඕක කියන්න ගියොත් එහෙම එතන තව අරුබුදයක් හට ගන්නවා. මොකද ධර්මය අහන්න කැමති නැති කෙනෙකුට දහම් කතාව කරනවා කියලා කියන්නේ. එතන නිර්මාණය වෙන දුක් කතාවක්. සමහරවිට මේ දුක් කතාව ඇස්සේ තව අරුබුදයක්ම නිර්මාණය වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා තමන් ඉවසන්න උපකාර කළ හැකි කෙනෙකුට නම් නුවණින් සලකා උපකාර කරන්න. එහෙම ඇසනස්. ඒ වගේ තවත් ප්‍රශ්නයක් තියෙනවා නිෂා තරුණිය කෙනෙක් යොමු කරලා තියෙන්නේ. සොයන්නස් අහන්නේ අප සමග ජීවත් වන කෙනෙක් හවුලේ තවත් කෙනෙකුගේ චර්ය රටාවට හේතු වෙන්න ඔහු කෙරෙහි කෝපයෙන් ජීවත් වෙනවා. එසේ කෝප සහගත වීම සසර ජීවිතයට හානිදායක බව පැවසුවද තේරුම් ගන්න තත්ත්වයක එයා නැහැ කියලා කියනවා. කියන එක තේරුම් ගන්න තරම් ශක්තියක් නැහැ. කොහොමද මේක පහදලා දෙන්නේ කියලා අපෙන් අහන්නේ ස්වන්නස. තව කෙනෙකුගේ ප්‍රඥාව කියන එක තව කෙනෙක් ධර්මය අල්ලනවා කියන එක ලක්ෂණ ඒක අපිට තීරණය කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ කියන්නේ ප්‍රඥාවේ හැටියට නෙමේ ධර්මය අල්ලගන්න දක්ෂ වෙන්නේ. ප්‍රඥාවේ හැටියටයි අල්ලගන්න දක්ෂ වෙන්නේ. ඉතින් අපි කොහොමද මේ ප්‍රඥාව තව කෙනෙකුට තියනවාද නැද්ද කියන එක නිර්ණය කරන්නේ? ඒක මේ ලෝකේ හැකියාව තිබෙන්නේ බුදුරජාණන් වහන්සේට විතරයි. බුදුරජාණන් වහන්සේ නමකට තියෙනවා විශේෂ ඇසක්. ඒකට කියනවා බුදු ඇස. බුදු ඇසින් බුදුරජාණන් වහන්සේ බලනවා ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥානය සහ ආසයානුසේ ඥානය කියන අසාධාරණ ඥාන වලින් සමන්විත බුදු ඇසින් බලනකොට භාග්‍යතුන් වහන්සේට නම් පේනවා. එයාට මේ කියන අවවාදය අල්ලන්න පුළුවන්ද බැයිද? එයාගේ ඉන්ද්‍රිය වැඩෙන්නේ කොහොමද මේ ඔක්කොම? ඒක වෙන කෙනෙකුට නෑ. ඒ නිසා මේ අපි යම් කෙනෙකුට දහම් කතාවෙන් අවවාද කරනවා නම් යම් ධර්මයක් කියලා දෙනවා නම් ඒ කෙනාට ඒ අවවාදය කරද්දී අපිට ගොඩක් අපි නුවණින් කල්පනා කරන්න ඕන මේක මෙයාට මේ වෙලාවේ කීමට සුදුසුද? මෙහෙම කිව්වොත් මෙයා ගනීද? ඒක ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. අපිත් එක්ක හිතයිසී කෙනෙකුට ධර්මයේ කිව්වට කමක් නැහැ. ඒ හිතයිසී කෙනාට ධර්මයේ කියනකොට ඒක අල්ලනවාද නැද්ද කියන එක එයාගේ දෙයක්. අපි අපේක්ෂාවකින් තොරව ධර්මයේ කියන්න ඕන. ඉතින් ඒකෙදී මේ අර උපායශීලී වීම කියන එකත් ඉතින් ඒක එක එක්කෙනා හදා ගන්න ඕන එකක්. එහෙමයි. අපි හිතමු කිපෙන කෙනෙකුට මෛත්‍රිය ගැනම කිව්වට එයාට ඒක අල්ලගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපි හිතමු එයාට වෙන ක්‍රමයකින් ධර්මයේ ගැන හිත පහදවන්න පුළුවන් නම් ඒ හිත පැහැදිලා එයා ධර්මයේ ඉගෙන ගන්න තැනට ගේන්න පුළුවන් නම් සත්පුරුෂය ඇසුරු කරන තැනට ඔබට ගේන්න පුළුවන් නම් එයා සමහරවිට ඒ ආශ්‍රය නිසා තමන්ගේ තියෙන අර අඩුපාඩුව හදාගනීවි. ඒකට ඉතින් ඔබ දක්ෂ වෙන්න ඕන. උපායශීලී වෙන්න ඕන. මොකද මේක ප්‍රඥාවත් එක්ක තියෙන එකක්. පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ. ධර්මය ප්‍රඥාවන්තයින්ටයි නායන් ධම්මෝ දුප්පඤ්ඤස්සාති දුෂ්ප්‍රඥයින්ට නොවේ. මේ ධර්මයේ ಗುಣ කියනකොට ඒ
දහම් ගුණ අතරේම තියෙනවනේ පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤුහි කියලා. නුවණැත්තා තමන්ගේ නුවණේ ප්‍රමාණයට ලක්ෂණ අල්ලන්නේ. එහෙමයි සන්නස්. ඉතින් නුවණ කියන එක ඒක හරි පුදුමයි. දැන් භාග්‍යතුන් වහන්සේ කාලේ ඒක තැනක තියෙනවා බුදුරජාණන් වහන්සේ වෙනකොට ලක්ෂණ සම්බුද්ධත්වයට පත් වෙලා මුල් කාලේ. ඇත්තටම ගත්තොත් පළමුවෙනි රහත් 69ට දහම්චාරිකාවේ හැසිරෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ වදාළනේ. ඒ දහම්චාරිකාව වදාරලා බුදුරජාණන් වහන්සේ උරුවේලාවට වඩින ගමනේ තරුණ කුමාරවරු 30 දෙනෙක් මුණ ගැහුණා. ඔබ අහලා ඇතිනේ බද්දවග්ගීය කුමාරවරු. ওই බද්දවග්ගීය කුමාරවරු කඩු අරගෙන කැලේ පීරමින් හිටියේ එක කාන්තාවක් හොයාගෙන. ඒ හේතුව බද්දවග්ගීය කුමාරවරුන්ගේ කුමාරිකාවන්ගේ ආභරණ ඒ කාන්තාව හොරකම් කළා. එයාව අල්ලගත්තොත් මේ කපලා මරනවා කියන හිතින් දුෂ්ට හිතින් මේ බද්දවග්ගීය කුමාරවරු ඇයව හොයනවා. ඒ හොයද්දි බුදුරජාණන් වහන්සේ රුක්ස වෙනක වැඩ ඉන්නවා. වැඩ ඉඳලා භාග්‍යතුන් වහන්සේ දැකලා මේ කුමාරවරු අහනවා ශ්‍රමණය මේ පැත්තින් ගෑනු ළමයෙක් එහෙම දුවනවා දැක්කද කාන්තාවක්? බුදුරජාණන් වහන්සේ මේ 30 දෙනාට මේ තරුණයෝ අතේ කඩු තියෙන 30 දෙනාට බුදුරජාණන් වහන්සේ කියනවා ඈ තරුණේනි කාන්තාවක් ගැන හොයන එකෙන්ද ජීවිතේට ලොකු යහපතක් වෙන්නේ තම තමන් ගැන හොයාගන්න එකෙන්ද කියලා ඇහුවා. එහෙමයි සන්නස්. අහපු ගමන් ඇල්ලුවනේ ධර්මය. එහෙමයි. ප්‍රඥාව. දැන් ප්‍රඥාව නැති කෙනෙක්ගෙන් ඇහුවනම් ප්‍රඥාව නැති කෙනෙක්ගෙන් ඇහුවනම් නැති අරුබුදයක් නැතනේ. ලොකු ප්‍රශ්නයක්. ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද එයාට ප්‍රඥාව නැති නිසා. අද කාලේ වගේ න ะ. අද කාලේ ගොඩාක් ප්‍රඥා හීනයි. එහෙමයි සන්නස්. අද කාලේ ගොඩාක් ප්‍රඥා හීනයි. ප්‍රඥා හීන කෙනාට මේක ගෝචර කරගන්න බෑ. එහෙමයි. ඒ නිසා අපි ඒ ගැන හොඳ වැටහීමකින් අපි මේ ධර්මය ඉගෙන ගන්න ඕන. ධර්මයේ සම්බන්ධයෙන් යම් සුළු හෝ පැහැදීමක් අපිට ඇති වෙනවා නම් අපි ගැන අහිංසක සතුටක් ලබන්න ඕන. අනේ මං වාසනාවන්ත වුණා මේ ධර්මයට හිත පහදින්න. ඉතින් ඒ වාසනාව අනික් කෙනාට තියෙනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. පුළුවන් විදිහට උපකාරයක් කරලා බලන්න. එයා ඒ වාසනාව තියෙන කෙනෙක් නම් ධර්මය අල්ලයි. එහෙමයි සන්නස්. ඉතින් ඔබටත් පුළුවන්කම තියෙනවා ශ්‍රද්ධා TV Facebook විඩුවට ගිහිල්ලා ඔබේ ප්‍රශ්නය සටහන් කරන්න. ඉතින් මේ ප්‍රශ්න අපි සෝදානම් මේ විදිහටම තෝරගෙන ඔබට පිළිතුරක් ලබා දෙන්න. ජීවිතේ හදා ගන්න, ජීවිතේ වැරදි නිවැරදි කරගන්න හොඳම අවස්ථාවක් තමයි මේක. මොකද දැන් ඔන්න හෙට ඉඳන් නම් අසපුවට යන්න පුළුවන් නිසා ඒ කතාවත් අපි කියන්න ඕනේ. කොණ්ඩසාල මහමෙවුනා භාවනා අසපුව හැරෙන්න අනෙකුත් මහමෙවුනා භාවනා අසපුව වලට ගිහිල්ලා හෙට ඉඳන් ඔබ අවුරුදු 50ට වඩා අඩු කෙනෙක් නම් නිදන්ගත රෝග නැත්නම් ඔබට අසපුවට ගිහිල්ලා සිල් සමාදන් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් හෙට උතුම් පුන් පොහෝ දිනේ ඒ නිසා හෙට දවසේ අනිවාර්යෙන්ම උපෝසතයේ සමාදන් වෙන්න උත්සාහ කරන්න කියලා තමයි මතක් කරන්න ඕනේ නේද සයන්නාස? උපෝසතයේ සමාදන් වීම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවෝ විදිහට අපි උපෝසතයේ සමාදන් වෙනවා කියලා කියන්නේ ඒක තමයි ඇත්තටම ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවෝ විශේෂයෙන් තමන්ගේ ජීවිතේ පිළිවෙතේ හැසිරෙන දවස. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගෙන් දවසක් අහනවා ලක්ෂණ මහා නාම. එහෙමයි. මහා නාම අහනවා ස්වාමීනි උපාසකෙක් වෙන්නේ කොහොමද කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා මහා නාම යම් කෙනෙක් බුදුරජුන් සරණ ගියා නම් ධර්මයේ සරණ ගියා නම් සංගරුවන සරණ ගියා නම් හිතේ මේ එපමණකින්ම උපාසකයාය. එහෙනම් තෙරුවන් සරණ ගියපු කෙනා තමයි උපාසක කියන්නේ. දැන් අද උපාසක කිව්ව ගමන් නිකන් අපිට මැවෙන්නේ උපාසක මහත්තයා කියලා කිව්වොත්. එක්ක අසවල් උපාසක කිව්වොත් අපිට නිකන් මැවෙන්නේ කොණ්ඩේ සුදු වෙච්චි. එහෙම චරිතයක්නේ. එහෙමයි සන්නස්. උපාසක කිව්ව ගමන් උපාසිකා කිව්වොත් අපිට ආච්චි අම්ම කෙනෙක් තමයි මැවෙන්නේ. අර මිටි අල්ලන් යනවා. ඒ වගේ අපිට අර උපාසක උපාසිකා කිව්වම මේ වයසට ගියපු මට්ටම එහෙමයි. අපිට මැවිලා ඉන්නේ. නමුත් උපාසක කියන්නේ එහෙම නෙමෙයි. එහෙමයි. තෙරුවන් සරණේ ගියා නම් මේ පුංචි දරුවගේ කාලේ ඉඳලම ඒ උපාසකෙක්. එහෙමයි. උපාසක කියලා කියන්නේ ඇත්තටම අභිමානයක්. බුදුරජාණන් වහන්සේගේ පිරිස සිව්වණක් පිරිස. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. තමන්ට තමන් ගැන කියාගන්න තියෙනවා නම් මං නම් උපාසකයෙක් කියලා. ඒක අභිමානයක්. ඒක අභිමානයක්. මේ ලෝකේ උපාසක කියන එක තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න ලැබෙනවා කියන්නේ ඒක මහා ලාභයක්. එහෙමයි.
එතකොට බොහෝ දෙනෙක් මේ කාරණේ කියන්නේ මේ සරණේ තියෙන මේ වටිනාකම ඊළඟට සරණ ලැබීමේ අවකාශය දන්නේ නැති නිසා. තෙරුවන් සරණ ගියාට බොහෝ දෙනෙක් අර ඒ උපාසක භාවයේ පිහිටා උපාසකයා පිළිවෙත් පුරන්නේ කොහොමද කියන තැනට එනවා අඩුයි. යම් කෙනෙක් උපාසක භාවයට පත් වුණාම ඒ කෙනා ඊළඟට මහන්සි ගන්න ඕන. තමන්ගේ ජීවිතයේ ඒ උපාසක භාවයේ පිහිටා සිල්වත් කරගන්න. නිත්‍ය සීලය තමයි පංච සීලය. ඊළඟට එයා අදි සීලවල හික්මෙනවා 4 පොයට. අඩු ගානේ 4 පොයට බැරි නම් මහ පොයටවත්. මහ පොය කියලා කියන්නේ පුර පොය. පුර පොය දවසටවත් අපි උපෝසත සිල් ආරක්ෂා කරගන්න දක්ෂ වෙන්න ඕන. දැන් ඒකට දක්ෂකම හදාගන්න බෑ කියලා කියනවා නම් ඒ කියන්නේ ඒකට වෙලාවක් හදාගන්න බෑ කියලා කියනවනම් අදක්ෂකමමයි. එහෙමයි සන්නස්. වෙන එකක් නෑ. ඒ කියන්නේ දැන් හිතන්න ලක්ෂයන් අවුරුද්දට දින 360ක් තියෙනවා. මාස 12යි. මාස 12න් පෝය එන්නේ මාසෙටම එකයි. අවුරුද්දකටම කෙනෙක් උපෝසත සිල් ගත්තත් දින 365න් දවස් 12යි එයාට උපෝසත සිල් ගන්න ලැබෙන්නේ. ඉතින් එහෙම කල්පනා කරාම තමයි මේකේ දුර්ලභකම තේරෙන්නේ. අපි හිතමු අවුරුදු 10ක් කෙනෙක් එක දිගට උපෝසත සිල් රැක්කත් එයා දවස් 120යි. එයා දවස් 120යි මේ තමන්ගේ ජීවිතේ උපෝසත සිල් ආරක්ෂා කරලා තියෙන්නේ. ඒ නිසා එහෙම දවසක් ඔබ නිකන් නිස්කාරණේ මගේ හැරෙන්න දෙන්න එපා. දැන් ඇතැම්මු ඒක අතහැරලා දාන්නේ මේ සති ගානක් එක දිගට වැඩට ගිහිල්ලා පොයේ දවසේ තමයි නිවාඩුවක් ගන්න තියෙන්නේ කියලා ඔන්න පොයේ දවසට නිවාඩුවක් දාගන්න. එක්ක පොයේ දවසේ රෙදි හොදන්න දාගන්නවා. එක්ක පොයේ දවසේ වාහනේ හොදන්න දාගන්නවා. මේ වගේ নানা ප්‍රකාර දේ. එහෙමයි. ඉතින් එහෙම නැතුව පොයේ දවසේ විශේෂයෙන් මේ තරුණ වයසේ ඉඳලම ඔබ උත්සාහවත් වෙන්න. හොඳට උපෝසත සිල් ආරක්ෂා කරන බුදුරජාණන් වහන්සේගේ සීලවන්ත උපාසකෙක්. සීලවන්ත උපාසිකාවක් බවට පත් වෙන්න ඔබ උත්සාහවත් වෙන්න. ඒකට මහන්සි ගන්න. ඒක තරම් ජීවිතේට වටින දෙයක් ලක්ෂාන්. ඒ කියන්නේ ඔය භාග්‍යතුන් වහන්සේ ශාක්‍ය ජනපදයේ දවසක් වැඩම කරනවා. දැන් ඒ කාලේ මේ වගේ පොයේ වැඩසටහන් නැහැනේ. දැන් මේ කල්යාණ මිත්‍ර වැඩපිළිවෙලක් නිසානේ මේ මිනිස්යන්ට ධර්මයේ යහපත සලසා දෙන්න මේ මෑත කාලේ ලොකු සංසය ආරම්භ කරපු විශේෂ වැඩපිළිවෙලක් නිසා තමයි දැන් අපිට මේ පොයේ වැඩසටහන් ආදී විශේෂයෙන් ඇවිල්ලා මේ කටයුතු තියෙන්නේ. ඉතින් ඒ කාලේ තමන්ගේ උනන්දුවෙන් තමයි මේක කරගෙන තියෙන්නේ. එන පොයේ දවසේ අඳුනගෙන උපාසක උපාසිකාවෝ සිල් සමාදන් වෙලා ආරක්ෂා කරනවා. බුදුරජාණන් වහන්සේ වඩිනවා ශාක්‍ය ජනපදයට. භාග්‍යතුන් වහන්සේගේ වංශයේනේ. ශාක්‍ය කුමාරවරු ටිකක් ඔහෙ ඉන්නවා. සීලයක් ගත්ත බවක් නැහැ. බුදුරජාණන් වහන්සේ අහනවා ඈ ශාක්‍යවරුනි ඔබලා අද මේ පුර පොයේ දවසේ සිල් ගත්තේ නැද්ද? කිව්වා අනේ ස්වාමීනි මොන සීලයක්ද අපිට මේ අඹදරුවෝ වෙනුවෙන් අනිකුත් කටයුතු වෙනුවෙන් රස්සා කරන්න එපැයි. අපි හරි කාර්යබහුලයි. අපි හරි බිසි කිව්වා. එතකොට මේ ශාක්‍යවරුන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඈ ශාක්‍යවරුනි ඔබ ඔය හම්බ කිරීමට කරන රස්සාවෙන් දෛනික වැටුප විදිහට දවසකට කහවණුවක් ලැබෙනවා නම් ඒ රස්සාවේ ආදායම හොඳද කියලා ඇහුවා. කිව්වා ස්වාමීනි දවසට කහවණුවක් ලැබෙනවා කියන්නේ හොඳ රස්සාවක්. බුදුරජාණන් වහන්සේ කහවණු ගන්න වැඩි කියලා ලක්ෂණ. භාග්‍යවතුන් වහන්සේ අහනවා දවසකට කහවණු 10ක් 100ක් දවසට කහවණු ලක්ෂයක් කිව්වා. මේ ශාක්‍යවරු ඇස් ලොකු කරන් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ જાතිය රස්සා නැහැ මේ ලෝකේ. එහෙම කවුරුත් දවසට කහවණු ලක්ෂයක් දෙන්නේ නැහැ කිව්වා. එහෙමයි සර්. බුදුරජාණන් වහන්සේ වදාලා ශාක්‍යවරුනි හිතන්ට දවසට කහවණු ලක්ෂය ගානේ උපයන රස්සාවක් අවුරුදු 100ක් කිරීමෙන් ඒ ධනයෙන් යම් සැපයක් සොම්නසක් යම් දියුණුවක් ජීවිතයට ලැබෙනවාද? ඒ දියුණුව එක දවසක් සම්පූර්ණ උපෝසතේ ආරක්ෂා කිරීමෙන් ජීවිතයට ලැබෙන සැපය යහපත දියුණුවෙන් 16න් පංගුවක් තරම්වත් වටින්නේ. ඒ තමයි සීලේ යහපත. එහෙමයි. ඉතින් ඒ නිසා මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක අපිට මෙච්චර කාලයක් බැරි වුණා සීල භාවනා වැඩසටහන් අසපුවල පවත්වන්න. දැන් ඔන්න අපි ආරම්භ කරනවා මේ
විශේෂයෙන් ඔබේ ආරක්ෂාව ගැන හිතලා යම් මේ තීරණ වලට අපි ඇවිල්ලා තියෙනවා. ඒක මධ්‍යස්ථව තේරුම් ගන්න දක්ෂ වෙන්න. ඒ කියන්නේ අවුරුදු 50ට අඩු අයට තමයි අපි මේ සීල භාවනා වැඩසටහන් වලට පැමිණෙන්න කියලා දැනුවත් කරන්නේ. ඒකෙත් තමන්ගේ ශරීරයේ තමන්ට නිදන්ගත රෝග ආදිය තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න. තමන්ගේ ආරක්ෂාව තමන් හදා ගන්න ඕන. ඒ උදෙසා තමයි මේ ඔක්කොම දැනුවත් කිරීම. ඊට පස්සේ තමන් මේ වසංගත රෝගයේ තියෙන පරිසරයේ යම් ආරක්ෂා වීම පිණිස අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් තියෙනවද? ඒවා ඔක්කොම තමන් අනුගමනය කරන්න ඕන. තමන්ටම කියලා පිඟානක් කෝප්පයක් අරගෙන ඉන්න ඕන. එහෙම අරගෙන ඔබට පුළුවන් මේ පෝයේ ඉඳලා, ඒ කියන්නේ හෙට දවසේ ඉඳලා සමීපතම අසපුවට ගිහිල්ලා සීල භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න. ඉතින් අනිකුත් කෙනා, ඒ කියන්නේ අපි කියපු ඒ ස්වභාවයන් දැන් යම් කෙනෙක් අවුරුදු 50ට වඩා වැඩි නම් ඊළඟට නිදන්ගත රෝගාවැදී තියෙනවා නම් ඒ කෙනාට පුළුවන් ශ්‍රද්ධා රූප වාහිනියෙන් සජීවීව සීල භාවනා වැඩසටහන වෙනදා වගේම සිද්ධ කරනවා. ලක්විරු ගුවන්විදුලියනොත් ඒ වගේම නේ සන්නස්. ඔව්. එතකොට ඒ මාධ්‍ය වලින් සම්බන්ධ වෙලා Tamanට මේ වෙනදා වගේම සීල භාවනා කටයුතු වල සම්බන්ධ වෙන්න පුළුවන්. අපි ටික දවසක්, ඒ කියන්නේ මාස කිහිපයක් මෙහෙම කරනකොට අපිට தත්ත්වය තේරුම් ගන්න පුළුවන් වෙනකොට අපිට පුළුවන් සාමාන්‍යයෙන් වෙනදා වගේම සහ සම්බන්ධ වෙන්න. ඒ මතක් කිරීමත් කරනවා. ඉතින් අනිවාර්යෙන්ම හෙට දවස වෙන් කරගන්න කියන කාරණාව මතක් කරනවා. මොකද අපේ ජීවිතේ අස්තිර එකක් අනිත්‍ය එකක් කියන වගේ හොඳ ආකාරවම තේරුම් ගන්න පුළුවන් වෙච්ච කාලයක් මේක. ඒ නිසා හෙට සිල් සමාදන් වෙන්න කියලා අපි හැමෝටම ආරාධනා කරනවා. එදින අපිට තවත් විනාඩි කිහිපයක් තියෙනවා සයන්නාස. අපි තවත් ප්‍රශ්න කිහිපයක් තෝරගන්න සූදානම්. ඔබට කරන්න තියෙන යෝන් දහම් වැඩසටහන ප්‍රශ්න ඉදිරිපත් කරන්න Facebook live එකට කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්නය සටහන් කරන්න. ඉතින් සයන්නාස අපිට ප්‍රශ්න යොමු කරපු කිහිප දෙනෙක් ඉන්නවා. ඔවුන්ගේ ප්‍රශ්න වලට අපි දිගින් දිගටම පිළිතුරු ලබා දෙන්න සූදානම්. පිනත් ස්වාමීන් වහන්සේ ධර්මයට අකමැති කෙනෙක් ධර්මයට යොමු කරන්න උපාය මාර්ගයක් කියලා දෙන්න කියලා කියනවා සයන්නාස. ඔව්, ඒක නම් ඉතින් අපි කලින් ප්‍රශ්න වලට දීපු පිළිතුරමයි. ඒ කියන්නේ ධර්මයේ කීම, ධර්මයෙන් සංග්‍රහ කිරීම තමයි අපිට කරන්න තියෙන්නේ. අන් අය වෙනුවෙන් ඊට වඩා සංග්‍රහයක් නැහැනේ. ධර්මයෙන් සංග්‍රහ කිරීම තමයි කරන්න තියෙන්නේ. එතකොට අන් අය උදෙසා කරන සංග්‍රහ අතලේ බුදුරජාන් වහන්සේ වදාලා මේ සංග්‍රහ විදිහට දානය එක සංග්‍රහයකි, ප්‍රිය වචනය අනෙක් සංග්‍රහයය, අර්ථ චරියාව අනිත් සංග්‍රහයය, සමානාත්මතාවය ඊළඟ සංග්‍රහය. ඉතින් මේ ඔක්කොම ධර්මානුකූලව ඔබට කරන්න පුළුවන්. දානේ විදිහට ධර්ම දානය දෙන්න පුළුවන්. ප්‍රිය වචනයෙන් ජීවිතය ගැන කියා දෙන්න පුළුවන්. මේ ජීවිතය කියලා කියන්නේ මෙහෙම එකක්. දැන් අපි මේ වැඩසටහන් වලදී ඔබට සම්පූර්ණයෙන්ම මේ ප්‍රිය වචනයෙන් ජීවිතය ගැන කියලා දෙන්නේ. මේ ජීවිතේ මෙහෙම රැක ගන්න. මේ ජීවිතේ මෙහෙම ස්වභාවයක් තියෙන්නේ. අපි හැමෝම මේ ජීවිතේ යම් ඉරණමකට ගොදුරු වෙලා ඉන්නවා. ඒ ඉරණමකට ගොදුරු වෙච්ච ජීවිතේ මේ විදිහට ආරක්ෂා කරගන්න කියන එක ප්‍රිය වචනයෙන් ඔබට කියලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ සාරවත් දෙයක් ඒ කෙනාගේ ජීවිතයට ප්‍රියව සම්බන්ධ කරන්න පුළුවන්. දැන් ගොඩාක් වෙලාවට යහළුවෝ යෙහෙලියෝ එකට එකතු වුණාම ඒ අය නොඑක් ප්‍රිය භාෂිතයෙන් විහිළු තහළු කරගෙන සතුටු වෙනවා. ඉතින් ඒකත් එකිනෙකාට ප්‍රියයි තමයි. නමුත් ඒක හැබෑම යහපත සලසන ප්‍රිය වචනයක් නොවේ. ලෝකේ බොහෝ දෙනෙක් කැමතියි. ඒවා අපිට පේනවානේ දැන් නොඑක් මාධ්‍ය ආදීන් වැඩිපුර තැනක් තියෙන්නේ නිසරු දේවල් වලටනේ. ඒවනේ ඉක්මනින් ප්‍රචාරය වෙලා යන්නේ. නිසා ඔබ ඉතින් ඒ අතරේ ඔබ ඔබේ හිත මිත්‍ර කෙනෙකුට ඔබ ප්‍රිය වචනයෙන් ජීවිතය ගැන කියලා දෙන්න. ජීවිතය ගැන කියලා දෙන්න ඔබ ධර්මයේ තුලින් යමක් ගත්ත දේවල් තියෙනවනේ. ඒ දේවල් ඔබ අනිත් කෙනාට ප්‍රියව කියලා දෙන්න. ඊළඟ එක තමයි අර්ථචර්යා. තමන්ගේ ධර්මානුකූල ජීවිතය රැකගෙන ඉඳීම. ඒකට තමයි අර්ථචර්යා කියන්නේ. ඒ අර්ථචර්යාව කියන එක ගොඩාක් උපකාර වෙනවා. තමන් ධර්මයේ තුල පිහිටලා තමයි අනිත් අයට ධර්මයෙන් උපදෙස් දෙන්න ඕනේ. එතකොට මේ ධර්මයෙන් උපදෙස් ලබන කෙනා ඔබ දිහා බලනවා. බලද්දි පේනවා අනේ මෙයත් පුළුවන් විදිහට ඒ ගුණධර්ම තුල ඉන්න මහන්සි ගන්න කෙනෙක්. එතකොට ඒ කෙනාට තව තවත් ධර්මයට ආස හිතෙනවා.
ඉතින් මේ විදිහට උපකාර කරන්න. ඉතින් උපකාර කිරීම තමයි දැන් අද කාලේ අපිට ඒකට ඕන තරම් පසුබිම් තියෙනවනේ උපායක් විදිහට ගත්තොත්. බුදුරජාණන් වහන්සේ කියන උතුම් ශාස්ත්‍රඥ වහන්සේ ගැන ඔයාට මේකෙන් ගොඩාක් හොඳට ඉගෙන ගන්න පුළුවන් කියලා ඔන්න අපි අච්චරිය මනුස්ස පොත. ඒ කෙනාට ප්‍රදානය කරනවා, ඒ කෙනාට දෙනවා මේ පොත් වහන්සේ මේ ඔයා මගේ මිත්‍රයෙක් නිසා, කො මිතුරියක් නිසා, කො මගේ හිතවතා නිසා ඔයා මං දෙන මේ පොත අඩු ගානේ අනිවාර්යෙන් එක වතාවක්වත් කියන්න. මං කියන නිසා කියවන්න. ආන්න එහෙම කියලා අපි දෙනවා. ඒ යහපත් දෙයන්නේ ලක්ෂණ දෙන්නේ. ඉතින් ඒවා හොඳ උපායවල්. එහෙම මේ දහම් පොත දීලා එයා බුදුරජාණන් වහන්සේ ගැන කියවනකොට එයා ගාව අපි කියපු දේත් තියෙනවා නම් ප්‍රඥාව යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් එයා වේගින් දියුණුව කරයයි. එයා වේගින් ජීවිතයට යහපත සලසගනි. එහෙමයි. සමහරවල් අපිට මතකයි සයන්නාසි කියන්නේ ධර්මයට යොමු කරන්න බැරි තරුණ පිරිසෙම සමහර වෙලට එක් කරගෙන යනවා මේ අසුපුයි දානි සකස් කරන්න කියලා. ඒ වගේ අදහස් වලින් ශ්‍රම දානයකට එක්ක යනවා. එහෙම කළත් සයන්නාසි ධර්මයට යොමු කරගන්න අවස්ථා තියෙනවා නේද සයන්නාසි? ඔව් ඒවටත් දැන් කොච්චර අවකාශ ඇත්තටම මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක පොඩ්ඩක් එහෙම වුණා. නමුත් දැන් අපිට මේ අසපුවක කෙරෙන ඉස්සරහට කෙරෙන්නේ පින්කම් කටයුතු කෙරේවි. ඒ කෙරෙන කටයුතු වලට ඔබට පුළුවන් සම්බන්ධ කරගෙන යන්න. ඒ සම්බන්ධ කරගෙන ගියාට පස්සේ ස්වාමීන් වහන්සේලා ඒ අවස්ථාවට අනුරූප විදිහට ධර්ම අවවාද කරනකොට අර කෙනා ගාව තියෙනවා නම් දැන් ඔහොම එකක් කළේ මේ අපේ කවුද බිම්බිසාර මහරජුරුව නේද? බිම්බිසාර රජුරුවන්ගේ අගබිසව කේමාවට කාගෙන් හරි අසත්පුරුෂ කතාවක් අහන්න ලැබිලා තිබුණා. බුදුරජාණන් වහන්සේ මේ හරියට මේ රූපේ ඇදකුද කියනවා. ගරහනවා කියලා. රූපයට ගරහනවා. බුදුරජාණන් වහන්සේ ගාවට නම් බණ අහන්න යන්න එපා. කිසි තේරුමක් නැහැ කියලා. එහෙම ඇසනවා. එතකොට කේමා යන්න අකමැතින් හිටියේ. අන්තිමේ රජුරු කල්පනා කළා කොහොම හරි මේ කේමාවට මම මේ ධර්මයේ දෙන්න ඕන. ඒ උදෙසා කේමාව කළේ මේ බිම්බිසාර රජුරු කළේ කේමාවට ඇහෙන්න වන්දි භට්ටයෝ ලව්වා මේ වේළුවනාරාමේ තියෙන ಗುಣ කිව්වා. වේළුවනාරාමේ මෙහෙම ලස්සනයි, මෙහෙම කුරුල්ලු කොබෙයියෝ ඉන්නවා, මල් පිපිලා තියෙනවා, සිසිල් සුළ ගහනවා කියලා පරිසර වෙනමක් බොහොම පරිසර වර්ණනාවක් කළා. එහෙම ඇසනවා. කේමා හයි ආසයි ලස්සන දේවල් බලන්න. ඉතින් කේමා බිසව රජුරු ළඟට ඇවිල්ලා කියනවා රජතුමනි මාත් ආසයි ඔය වේළුවනාරාමේ බලන්න යන්න. එක පයින් රජුරු අවසරය දුන්නා. ඇතුළට ගිහිල්ලා කේමා දැන් මේ බලද්දි කේමාගේ හිත දෙගිඩියාවෙන් ගැහෙනවා. දැන් බුදුරජාණන් වහන්සේවත් හම්බෙයිවත්ද කියලා. ඒ අකමැතිනේ. ඔය වෙලාවේ කේම හිමීට මේ උද්‍යාන චාරිකාව නිමා කරලා වේළුවනාරාමයෙන් පයින්න ලැහැත් උනේ. එළියට එන්න ලැහැත් වෙනකොටම රාජපුරුෂයෝ කියනවා මේ බිසවුන් වහන්සේ රාජ අණක් තියෙනවා, රාජ ආඥාවක්. වේළුවනාරාමේ ඇතුළට යමෙක් පැමිණියාද පැමිණි කෙනා බුදුරජාණන් වහන්සේ බැහැ දැකලම යන්න ඕන කියන ආඥාව. කරන්න දෙයක් නැහැ කිව්වා. එකතු කරන් ගියා. එකතු කරන් යනකොට ශාස්ත්‍රඥ වහන්සේත් එතන උපායක් නිකලේ. එහෙමයි. ශාස්ත්‍රඥ වහන්සේගේ තිබුණා ශාස්ත්‍රඥ වහන්සේට තියෙනවා මේ බුදු ඇස අපි කිව්වේ ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය සහ ආසයානුසේ ඥානය. ඒකෙන් දැක්කා මේ කේමාවගේ තියෙන මහා පිම්බලේ. බුදුරජාණන් වහන්සේ දෙව්ලියකගේ රූසිරි වලට සමාන රුවක් ශාස්ත්‍රඥ වහන්සේ සමීපේ මෙව්වා. ඒ රුව දකිනකොට කේමාවගේ හිත ඒ රුවටම ගියා. යම් මේ සෑම දෙනාගේ ශරීරයට අනුක්‍රමිකව කාලානුරූපව වෙන දෙයක් තියෙනවාද? ඒ දේ බුදුරජාණන් වහන්සේ වේගින් සිද්ධ වෙන්න සැලැස්සුවා. බුදුරජාණන් වහන්සේ බොරුවක් නෙවෙයි මෙව්වේ. අපිට අවුරුදු කීපයක් ගිහිල්ලා සිද්ධ වෙන දේ ඒ රූපයට වේගින් සිද්ධ වුණා. මේක තමයි වෙන්නේ මේකට. ඒ දෙව්ලියගේ ඇස්වල තිබුණා නිල් පාට ලස්සන කාන්තිමත් ගතියක්. ඒ ඇස් ඇතුළට කිමිදිලා මේ ඇහැ උඩින් අර ඇස් ලොඳ ඇවිල්ලා ඒ ඇස් ජරාවට පත් වෙන හැටි කේමා හොඳට දැක්කා. ඒ ශරීරයේ තිබුණා මනස්කාන්ත දිලිසීමක්. ඒ ශරීරයේ වැහැරෙන හැටි කේමා දැක්කා. ඒ දෙව්ලියගේ කේස කලාපයේ තිබ්බ මහා ලස්සනක්. ඒ කෙස් ගැලවි යන හැටි කේමා දැක්කා. ඈ සිනහ වෙනකොට තිබුණා පුදුමාකාර ලස්සනක්.
ඒ දත් දිලිසෙනවා. ඒ දත් ගැලවිලා ගිහිල්ලා දත් නැති මේ ලොඹු මුඛයක් බවට මේ කට පත් වෙන හැටි කේම දැක්කා. ඒ දකිනකොට සිහිය උපන්න. එහෙමයි. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා මේ බුද්ධ ශාසනයේ ප්‍රඥාවෙන් අගපත් භික්ෂුණී. ඉතින් ඒ නිසා ඇත්තෙම නුවණින් සලකලා අපිට පුළුවන් ඒ බඳු උපකාරයක් ඔබේ මිත්‍ර කෙනෙකුට කරන්න. ඉතින් ඒකට තම තමන් දක්ෂ වෙන්න ඕනේ. එහෙමයි සන්නස්. එහෙමනම් අද දවසේ අපිට ලැබිලා තියෙන කාල වේලාව අවසන් වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ පුණ්‍ය අනුමෝදනාවට. ඔව් අද දවසේ මේ උතුම් වැඩසටහනට යෝන් දහම් වැඩසටහනට දායකත්වයෙන් දරනු ලබන්නේ පින්වත් සසිඳු සුපුන් මහතා සහ චාමිනී ශම්මී මහත්මිය යන ඒ පින්වත් දෙපළ විසින් අද දවසේ අපි උතුම් ධර්ම කාරණා රාශියක් කතා බහ කරමින් ධර්ම ශ්‍රවණයේ වශයෙන්මුත් ධර්ම දානයේ වශයෙන්මුත් මේ අයුරින් රැස් කළා වූ සියලු පින් අපි අනුමෝදන් කරමු. පළමුවෙන් සියලු දෙවිවරුන්ට සක්දෙවිඳු ප්‍රධාන සියලු දෙවිවරු අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරු මේ සියලු පින් අනුමෝදන් වෙලා දෙවියෝ දිවි සැපයෙන් වැඩිත්වා. දෙවියන්ගේ ආශිර්වාද අප හැම දෙනාගේ ජීවිතවලට දෙවියෝ සලසා දෙත්වා. දෙවියන්ටත් සසර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපි හැම දෙනාගේම කල්යාණ මිත්‍ර මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම බුදු සසුන තුළම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ ලෙසම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ විශේෂයෙන්ම අද දවසේ මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ අද දවසේ 28 වන ජන්මදිනයේ යෙදෙන පින්වත් චාමිනී ශම්මී ආදරණීය බිරිඳට පින්පෙත් අනුමෝදනා කරන අදහසින් ඉතින් ඒ චාමිනී ශම්මී මහත්මියට මේ රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය උතුම් බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ ආශිර්වාදය පින්පෙත් අනුමෝදනාවෙන් සතුටු වෙන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය සැලසිලා නිදුක් නිරෝග සුවයම ලැබේවා. දීර්ඝායුෂ සම්පන්නියම ලැබේවා. ඒ වගේම එතුමියගේ ඒ උසස් අධ්‍යාපන කටයුතු කිසියම් කරදරයකින් බාධාවකින් තොරව ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නට ලැබේවා. කලන මිතුරු ඇසුරේ සුවසේ පින් කරගෙන සුවසේම ධර්මයේ හැසිරෙලා ගෞතම සාසනයේ ධර්මාවබෝධ කරන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අද ධර්ම දානමේ පින්කම සිදු කරන පින්වත් සසිඳු සුපුන් මහතාටත් චාමිනී ශම්මී මහත්මියත් යන ඒ පින්වත් දෙපළගේ නමින් යන්තාක් මිය පරලෝ යන්ට යෙදුණු ඥාතීන් හිත මිත්‍රාදීන් වෙද්ද ඒ මියගිය සියලු දෙනාට පින් අනුමෝදන් වෙලා ඒ හැම දෙනාගේ පරලෝ ජීවිතේ සැපයටම පත්වෙත්වා කියලා අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම සුජීවත්ව සිටින WAM ඉලංග තිලක පියාණන්ට PM රම්බණ්ඩා පියාණන්ට WM ඉන්ද්‍රාණී පොඩිමැණිකේ මෑණියන්ට PA කුසුමා හෙට්ටිආරච්චි මෑණියන්ටත් අද ඒ ධර්ම දානය සිදු කරන සසිඳු සුපුන් මහතා සහ චාමිනී ශම්මී මහත්මිය යන ඒ දෙපළ ඇතුළු පවුලේ සෑම සියලු දෙනාටත් මේ සියලු පුණ්‍ය ධර්මය අනුමෝදන්ව සියලු යහපත අභිවෘද්ධියම සැලසේවා කරන කියන රැකී ආරක්ෂා ආදී ඒ සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සමෘද්ධිමත් වෙත්වා. නිදුක් නිරෝග සුවයෙන් යුතුව සුවසේ ගුණදහම් දියුණු කරමින් සුවසේ පින් කරමින් ධර්මයේ හැසිරෙන්නටත් මේ ගෞතම සාසනය තුල සුවසේම ධර්ම අවබෝධ කරගන්නටත් ඒ පින්වතුන්ලාට මේ ධර්ම දානමය පින ඒකාන්ත වශයෙන්ම හේතුපකාර වෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් සියලු දෙනාට අනුමෝදන් වෙත්වා. අද දවසේ මේ වැඩසටහන මෙහෙවීම සිදු කරපු අපේ පින්වත් ලක්ෂාන් උපාසක මහත්මයාට ඒ වගේම මේ යොවුන් දහම් වැඩසටහන සජීවීව ඔබ වෙත අරගෙන ඉන්න විශාල කැපකිරීමක් කරන ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා.
සුපින්නත් ඔබ සියලු දෙනාටත් පින් අනුමෝදන් වෙලා සියලු යහපතම සැලසේවා. අභිවෘද්ධියම සැලසේවා. ඔබට සුවසේ පින් කරගෙන සුවසේම ජීවිත ගත කරන්න. සුවසේම ධර්මයේ හැසිරෙන්න අවකාශ ලැබෙත්වා. මේ ගෞතම සාසනය තුල හැම දිනාට ධර්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් පතනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපිට බොහොම කරුණාවෙන් මේ උතුම් දහම් කාරණාවන් කියලා දෙන්නේ. ඉතින් මේ දේවල් අපිට බොහෝ කාලයක් කියා දෙන්නට දහමෙන් අනුග්‍රහ කරන අපිට අපේ ජීවිත හදාගන්න මඟ කියලා දෙන්න පින්වත් ස්වාමීන් වහන්සේට ශක්තිය ධෛර්යය නිරෝගී සුවයම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි මේ රැස් කළා වූ පුණ්‍යානුභාවයෙන් මේ ගෞතම සම්බුදු සසුනේදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ කරගන්නටම ඒ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වේවා, වාසනාව වේවා ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. එදින අද දවසේදී ඔබට යෝන් දහම් වැඩසටහන නිවසේ ඉඳන් එහෙම නැත්නම් කොතැනක හරි ඉඳන් වැඩ කරන අතරතුරේ නරඹන්න ශ්‍රවණය කරන්න අවස්ථාව ලබා දුන්නා. දායකත්වය ලබා දෙමින් සසින්දු සුපුන් මහත්මයා සහ චාමිනී ශම්මි මහත්මිය. ඒ පින්වන්ත දෙපළ ඉතින් අද 28 වන ජන්මදිනය දෙනවා චාමිනී ශම්මි බිරිඳ ඉතින් මේ මහත්මිය. ඉතින් අපි නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරනවා. සුබ උපන්දිනයකට ඉතින් අපි ඔබටත් ආරාධනා කරනවා ඔබේ ජීවිතයේ විශේෂ දවසක් පුණ්‍යවන්ත විදිහට සමරන්න පුළුවන් මෙවන් උතුම් වැඩසටහනක දායකත්වයක් ලබා දෙමින්. ඒ ගැන විස්තර දැනගන්න කතා කරන්න මේ දුරකථන අංකයට 071 232 88 87ට කතා කරලා 071 232 88 87ට කතා කරලා. එමනම් ඉතින් අද දවසේ අපි වැඩසටහන නිමා කරනවා. අපි සෝදානම් ලබන සතියේත් සුපුරුදු වේලාවට හමු වෙන්න මතක් කරනවා. ආයෙත් යන්න කලින් හෙට සෙල් සමාදන් වෙන්න හැමෝම. මෙච්චර කාලයකට සෙල් සමාදන් වෙන්න බැරි වුණු කෙනෙක් වුණත් කමක් නැහැ. හෙට ඉඳන් පටන් ගන්න. ජීවිතේට බොහෝ ආරක්ෂාව රැකවරණයක් සැලසේවි. එමනම් අපි ගෙහින් එන්නම් ලබන සතියේත් සුපුරුදු වේලාවටම හැමදිනාටම උතුම් තෙරුවනේ මනන්ත ආශිර්වාදයෙන් මේ පුණ්‍යානුභාවයෙන් ජීවිතේ යහපතම සැලසේවා. නිදුකින් සතුටින් ජීවත් වන්න ශක්තිය ධෛර්යය වාසනාව සැලසේවා. ඒ භාග්‍යවතුන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.